හොඳයි පුතේ. හරි. ඔන්න දැන් එනම් මෙතන ඉඳන් පටන් ගමු අපි නේද? දැන් රෙකෝඩ් වුණා නේද? right. හොඳයි. එතකොට හැකියාවක් නැත්තම් soft skill එකක් නැත්තම් මුදු කුසලතාවක් කියන එක අපිට ඉගෙන ගන්න වෙනවා. අපි බලමු මොකක්ද කියන්නේ කොලින්ස් ඩික්ෂනරි කියලා. උගත් දැනුම මත පදනම් නොවන එහෙත් යම් වෘත්තියක් සඳහා අත්‍යවශ්‍ය වන ධනාත්මක නම්‍යශීලී ආකල්ප සහ මිනිසුන් සමග යහපත් ලෙස ගනුදෙනු කිරීමේ හැකියාව වැනි සාමාන්‍ය දැනීමට අයත් වන ගුණාංගයන්ය. එතකොට මේ ප්‍රසන්ටේෂන් ස්කිල් කියලා කියන්නේ soft skill එකක්. ඒක උගත් දැනුම මත පදනම් වෙන්නේ නැහැ. උදාහරණයකට මම කියන්නම් එක්තරා ලොතරැයි වෙළෙන්දෙක් බස් එකට නගිනවා එක්තරා දවසක. නැගලා ඒ බස් එකේ ඉන්න මිනිස්සු දිහා ඉස්සරහටම වෙලා බලාගෙන ඉන්නවා. විනාඩි 5ක් විතර මුකුත් නොකිය බලාගෙන ඉන්නවා. දැන් අර මිනිස්සුන්ගේ අවධානය දිනා ගන්න පුළුවන් වෙනවා අර ලොතරැයි වෙළෙන්දාට. ඇයි අනිත් හැම වෙලෙන්දෙක්ම නැගපු ගමන් කියවගෙන යනවා අද අදිනවා ලොතරැයි කෝටි 2යි කිය කියන්නේ යන අතරේ එක වෙලෙන්දෙක් නැගලා මුකුත් නොකියන්නේ. තිබිච්ච ෆෝමැට් එක කඩනවා යා. අනිත් අය විකුණුම් කරන සඳහා භාවිතා කරන උපක්‍රමය ඔහු වෙනස් කරනවා. දැන් අපි බලන් ඉන්නවා. ඉදින් මේ වෙලෙන්ද මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේ ලොතරැයි කෝටි 3ක් තියෙනවා. මේක ගණ්ඩ යන්නේ රුපියල් 20යි. රුපියල් 20ට අරගෙන මේක ඇදුනොත් ඔයගොල්ලන්ට මට මේකෙන් කීයක්වත් හම්බෙන්නේ නැහැ. මට හම්බෙන්නේ රුපියල් 2යි. ඔයාලා ගන්නව නම් ගන්න. ඔන්න මම ලොතරැයි ටික අරගෙන එනවා කියලා එයා සීට් එකෙන් සීට් එකට එනවා. සෑහෙන ලොතරැයි ප්‍රමාණයක් විකුණ ගත්තා. හරි. එතකොට එයා උගත් දැනුමකින් නෙමෙයි මේ වැඩේ කරේ. ඔහු කරේ ඔහුට දැනුණු දෙයක්. ඒ කියන්නේ ඔහුට මෘදු කුසලතාවක් තියෙනවා. කොහොමද යමක් විකුණන්නේ කියන එක සම්බන්ධයෙන් අලුත් විදියට හිතන්න. ක්‍රියේටිව්ලි නිර්මාණාත්මකව හිතන්න. එතකොට ඒ නිර්මාණාත්මක බව ඇතුලේ තියෙනවා පොඩි අවංක භාවයක් ඉදිරිපත් වෙනවා. මොකද එයා කියන්නේ මේක මට ඇදෙන්නේ නැහැ. ඕගොල්ලන්ටම ඇදෙනව නෑ. ඇදෙන්නේ ගන්නව නම් ගන්න. වගේ තැනකට ආවහම හැබැයි එයා එක කිව්වේ බොහොම තරහින් නෙවෙයි. ඒක කිව්වේ බොහොම පොලයිට්ලි බොහොම කාරුණිකව ගෞරවණීය. ඒක නිසා මිනිස්සුන්ට හිතෙනවා ඒක ගන්න. සහ ඕන් හිතන්න පටන් ගන්න එකපාරටම ඇත්තනේ දැන් මේකේ කෝටි 3ක් අනිවාර්යෙන් ඇදෙනවා කියලා සමහර වෙලෙන්දු කියනකොට එක මිනිස්සෙක් අහනවා ඉතින් ඔයා ගන්නකො ඇදෙනවා. ඕකට කෝටි 3ක් අනිවාර්යෙන් ඇදෙනවා කියලා ඔයා දන්නවනම් ඔයා ගන්න ඔය ලොතරැයි අරන් ගෙදර ගිහිල්ලා ඉන්න. ඒතර ඔයාට කෝටි 3 ඇදෙනවා. ඔයා දනවත් එක්ක නෙළුව වෙල. ඉතින් එහෙමනේ කරන්නේ. නමුත් අර අවංක සත්‍ය කතා කරනවා. මේක මට ඇදෙන්නේ නැහැ ඔයාලා ගත්තොත් ඔයාලට ඇදෙන්නේ. ඇදුනොත් ඇදෙන්නේ ඔයගොල්ලන්ට. ඒතර තාර්කිකයි. ඒතර ඒ නිසා මේක ඇවිල්ලා ධනාත්මක නම්‍යශීලී ආකල්පයක්. ඒ ධනාත්මක කියන්නේ අනිත් හැමෝම කරන දේ මමත් කරන්න ඕනේ කියන එක හරියි. අනිත් අය කරපු දේවල් මට වෙනස් කරන්න බෑ කියන එක හරියි. ඔහුගේ තර්කේ නෑ. ඊළඟට මිනිස්සු සමග යහපත් ලෙස ගනුදෙනු කරනවා කියලා කියන්නේ එයා බොහොම ආදරණීයව කාර්නිකව මේක කියන්නේ. තරහින් නෙමෙයි කියන්නේ. එතකොට මම මේ කියන මුදු කුසලතාවය ඔහුට තියෙනවා. අපි නිකමට හිතුවොත් තව අධීරකට ගිහිල්ලා අපි පොඩි ඇක්ටිවිටි එකක් කරන්න හදන්නේ. දැන් මේ මුදු කුසලතාව අපි ළඟ තියෙනවද නැද්ද කියලා අපිට හොයාගන්න පුළුවන් ද දැන් මම ඔබෙන් අහනවා ඔබ ඔබගේ පන්තියට නායකයෙක් තෝරනවා නම් ඔබේ පන්තියට නායකයෙක් තෝරනවා නම් ඔහුට තියෙන්න ඕනේ හොඳම සුදුසුකම මොකක්ද ඔබ හිතන විදිහට. මේක සචිතුයි මමයි නිමේෂ විතරක් කරන පන්තියක් නොවෙන්න අනිත් අයට උත්තර දෙන්න ඕනේ. අපි දැන් නායකයෙක් හොයන්න යන්නේ පන්ති කාමරයට. මොකක්ද ඔහුට තියෙනුණු සුදුසුකම? ඔබේ පන්ති කාමරේ ඔබේ නායකයා වෙන්න තියෙනුණු සුදුසුකම. මේ 1 2 3 4 5 6 කියන දරුවා තමන්ගේ නම මෙතෙන්ට දැම්මොත් හොඳයි. ඒ අතරතුරේදී කවුරු හරි කියන්න බෑනේ දැන් එතකොට ඔයගොල්ලන්ට පන්ති කාමරයට පන්තිර නායකයෙක් ඕනේ නම් ඔබ ඒ නායකයව තෝරන්නේ මොන හැකියාව තියෙන නිසාද? පෞරුෂත්වය
පෞරුෂය කියන එකත් ඔව් පෞරුෂය කියන එක අපි කියන්නේ ඒක ඇවිල්ලා හැකියාවකට වැඩිය අපි කියන්නේ ඔහුගේ ගුණාංගයක් කියලා අපි හිතමුකෝ නේද? අනිත් අය හසුරවන්න පුළුවන් හැකියාවක් තියෙන. ඔව් ඒ කියන්නේ වා හිතන්නේ පුතා ඔව් වෙන අයව මෙහෙයවීමේ හැකියාව. ඒ කියන්නේ ඕගනයිස් කරන්න පුළුවන්. වෙන සංවිධානයක් කිරීමේ හැකියාවක් වගේ දෙයක් නේ. වෙන පන්තියේ සියලු කාර්යයන් තමන්ගේ වගකීමක් ලෙස අරගෙන කටයුතු කරන්න පුළුවන් පුද්ගලයා. වගකීම් දරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා අපි හිතමුකෝ. තනි වචනට කිව්වොත්. හරි. ඊට පස්සේ අපි දැන් බලමු තව අඩියක් උඩට ගිහිල්ලා. දැන් යුනිවර්සිටි යුනියන් එකට ඔයගොල්ලන්ගේ ශිෂ්‍ය සංගමේ නායකයාට ඔබ කෙනෙක්ව තෝරනවා. ඔහුට තියෙන්න ඕනේ හොඳම සුදුසුකම මොකක්ද? ඒ පිළිබඳ යම් තාක් දුරට හරි දැනුවත් වෙන්න ඕනේ. ඔබ හිතන්නේ අත්දැකීම් සහිත කෙනෙක් වෙන්න ඕනේ කියලාද? ඒ කියන්නේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීත්වය පිළිබඳව අත්දැකීම් සහිත කෙනෙක් වෙන්න ඕනේ කියන එක. අත්දැකීම් කියන්නේ ඒ සම්බන්ධ දැනුමක් සාමාන්‍ය තරම් හරි පොඩි දැනුමක් තියෙන්න ඕනේ. ඔව් ඒ කියන්නේ අපි මෙහෙම හැමෝත් එක්කම සුහදව කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒක කායික කෙනෙක් එක්ක විදියක් තවත් කෙනෙක් තාගියක් නැතුව. ඔව් ඒකේ සුහදතාවයක් ෆ්‍රෙන්ඩ්ලි උපක්‍රමයක් වෙන්නත් පුළුවන් නේද? ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන හැමෝට. නෑ මම හිතන්නේ සචිත් ඊට වැඩිය ලොකු ස්කෝප් එකක් ඕනේ කියලා. ඒ කියන්නේ දැන් යුනිවර්සිටි යුනියන් එක කියලා කියන්නේ ශිෂ්‍ය සංගම් නායකයෙක් කියලා කියන්නේ ඔහු ශිෂ්‍යයන්ට සිදුවෙන අසාධාරණකම් වෙනුවෙන් ශිෂ්‍යයන්ව පෙළගස්වන කෙනෙක් වෙන්න එපයි. එතකොට ශිෂ්‍යයන්ට සිදුවෙන අසාධාරණකම් පිළිබඳව අර කලින් පුතා කිව්වා වගේ ඔහුට එක්ස්පීරියන්ස් නැත්නම් අත්දැකීමක් තියෙන්න ඕනේ. එතකොට ශිෂ්‍ය සංගම් නායකයා වෙන කෙනා බොහෝ විට ඊට කලින් ශිෂ්‍ය සංගමේ කාර්ක සභාවක හරි නැත්නම් වෙනත් දූරයක හරි ඉඳලා තියෙනවා. ඒකට හේතුව තමයි එයාට එක්ස්පීරියන්ස් එක ගන්න යම් කාලයක් එතන වුන් එක රැඳෙන්න ඕන නිසා. නමුත් වැදගත් දේ ඒක නෙමෙයි ශිෂ්‍ය සංගම් නායකයෙක් විදිහට ඔහුට තියෙන බරපතලම හැකියාව මොකක්ද කියන එක. හොඳයි මේක පුතෙක් කියනදානේ කෙලින් තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනම ප්‍රශ්නයක් දිහා බලලා ප්‍රශ්නය හොඳින් තේරුම් ගන්න ඕන. ඍජු බව. ඔව්. නමුත් තම හරි උත්තරය ආවේ නැහැ. ඍජු බවත් ඕනේ. ඒක වරදක් නෙවෙයි. අපි නිකම්ක තව තැනකට ලඝු කරලා ගත්තොත් එහෙම ලේසි උත්තරයක් ගන්න පුළුවන්. අපි දැන් කලින් කිව්වනේ අපි යා වෙල් ඕගනයිස් හොඳට සංවිධාන ශක්තිය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. කලින් දැන් කිව්ව සුහදශීලී කෙනෙක් වෙන්න ඕනේ. දැන් කියනවා ඍජු බව තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ වගේ තර්ක. එතකොට මේ හැම කාරණයකදීම ඔබගේ නායකයව තෝරලා තියෙන්නේ දැනුම මත නෙවෙයි. එයාට පෝස්ට් ග්‍රැජුවේට් එකක් තියෙන්න ඕනේ. එයාට ආචාර්ය උපාධියක් තියෙන්න ඕනේ කියලා ඔබ කියන්නේ නැහැ. දැන් කියන එක දුවේ කරපුත් එක අදුවේ බුද්ධිමත් අප්‍රක්ෂපාතී කෙනෙක්. බුද්ධිමත් කියන්නේ දැනුම නෙමෙයි. බුද්ධිය කියලා කියන්නේ වෙන එකක්. දැනුම කියන්නේ තව එකක්. ඒක නොලෙජ් කියන එක මත නෙමෙයි. එහෙමනම් ඔබ ඔබේ නායකයව තෝරලා තියෙන්නේ. ඒකේ වරදක් නැහැ. හේතුව තමයි නොලෙජ් කියන එක විදිහකට බැලුවොත් මුදු කුසලතාව වලට පොඩ්ඩක් පරිබාහිර කාරණාවක්. නමුත් ඔබ නායකයව තෝරන්නේ ඔහු ළඟ තියෙන මුදු කුසලතාව අනුව. අපි බලමු for government නැත්නම් ආණ්ඩුවට අපි කෙනෙක්ව පත් කරන නායකයෙක්. අපි තුමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, කැමතිවරයෙක්, අගමැතිවරයෙක්, එක්ක ජනාධිපතිවරයෙක් අපි පත් කරනවා කියලා. ඔහුට තියෙන්න ඕනේ බෙස්ට් හොඳම දේ මොකක්ද? නායකයෙක් නම් ගවර්න්මන්ට් එකේ නම් ආණ්ඩුවේ නායකයෙක් විදිහට මොනවද තියෙන්නේ? හොඳම දේ. ඔබ හිතන විදිහට. අටපාස් තුනම ඇති. සුගතෙක් වගේම බුද්ධිමතෙක් වෙන්න ඕනේ. ඔව් අටපාස් වීම කියන්නේ දැනුම බුද්ධි. අටපාස් වීම කියන්නේ දැනුම. ඒක ඉතින් ප්‍රශ්නයක් නෑ අපිට. හරි.
ආණ්ඩුවට පක්ෂපාතී වෙන්න ආණ්ඩුවට පක්ෂපාතී වීම කියන එක උට පැවතීම සඳහා හොඳ සාධකයක්. නමුත් අපි හිතමුකෝ අපි විදිහට දැන් මම ඡන්දදායකයෝ අපි නායකයෙක්ව තෝරන්න ඕනේ ආණ්ඩුවට යවන්න. ආණ්ඩුව කියන්නේ ගවර්න්මන්ට් වලට නැත්තම් රට පාලනය කරන්න. එතකොට ඒකට අපි හිතන විදිහට මේ ලංකාවේ දැන් පවතින තත්ත්වය තමයි හොඳ රටක් තියෙනවා කියන එක හරි පුතේ. නමුත් අපිට දැන් අපි හිතන විදිහට මට හිතෙනවා නායකයෙක් මගේ රටේ ඉන්න නායකයා මේ වගේ කෙනෙක්. ඒතර එයාට තියෙන්න ඕනේ මෙන්න මේ ක්වොලිටි එක කියලා. අපි හිතලා කියමු බලන්න. සර් පළවෙනිම දේ තමන්ගේ රටට ආදරය කරන කෙනෙක් වෙන්න ඕනේ. අයිත් ඒ කියන්නේ ජාතිකත්වයේ පිළිබඳව නෙමෙයි රට පිළිබඳ හැඟීමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියන එක. එහෙම නමක් කියන්න පුළුවන් ද මෙන්න මේ අහවල් රටේ අහවල් නායකයා එහෙම කෙනෙක් කියලා. නිකන් මතකද කවුරු හරි කෙනෙක් කාට හරි. සර් උතුරු කොරියාව ඒ වගේ වෙන්න බැරි වේද? උතුරු කොරියාව කියන්නේ අපේ කිම් ජොන් උන් ඉන්න රටද? ඒ කියන්නේ අර තරුණ කොරියානු අය ඉන්න රටද අනිත් රටද කියන්නේ? කිම් ජොන් උන් ඉන්න තරට තමයි ඒක උතුරු කොරියා. ඔහු ඍජු තීරණ ගන්න කෙනෙක් එක. හැබැයි ඔහු ඒකාධිකාරී පාලකෙක්. ඒ කියන්නේ ඉඩි අමීන් වගේ හරි නැත්නම් බොකාසා වගේ හරි ලෝකයේ තමන්ට තියෙන බලය ඉතා ඍසි පරිදි ඒතර විධායකයේ පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ව්‍යවස්ථාදායකයා ඒ රටේ නැහැ. එතකොට විධායකයට හිතුමතේ තීරණ ගන්න පුළුවන් නිසා ඒක නායකයෙක් විදිහට අමාරුයි අපිට කියන්න. මට මතක් වෙන නායකයෝ 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඒබ්‍රහම් ලින්කන්. ඔහු හොඳ ගවර්න්මන්ට් නැත්නම් ගවර්නන්ස් එකක් තිබිච්ච නායකයෙක්. දෙවෙනි කෙනා තමයි නෙල්සන් මැන්ඩෙලා. එයාත් හොඳ ගවර්න්මන්ට් එකක් තිබිච්ච නායකයෙක්. එතකොට තුන්වෙනි එක්කෙනා තමයි අවුන් සාන් සූකී. නමුත් එයාව හරියට එයාට රාජ්‍ය කරගන්න ඉඩ දුන්නේ නැහැ හමුදා පාලනේ. ඒ නිසා ගවර්න්මන්ට් වල විතර මේ තුන් දෙනාගේම තියෙන එක ක්වොලිටි එකක් තමයි ඕනෑම ප්‍රශ්නයකදී ඊටාම නිවැරදි තීරණය ගන්න. නිවැරදි තීරණය කියලා කියන්නේ තමන්ගේ හිතවත්තුන්ට හරි නෑදෑයන්ට හරි ළඟ ඉන්න අයට හරි හානි කරද නැද්ද ඒක යාට අදාළ නැහැ. උදාහරණයකට ඒබ්‍රහම් ලින්කන් සුදු ජාතික මිනිසෙක් විදියට ඉඳන් කළු ජාතික ගැන නිදහස ලබලා දෙනවා. ඒක හරි අමාරු වැඩක්. නේද? එතකොට එහෙම නිවැරදි තීරණ ගත්ත නිසා තමයි අද ඇමරිකාව ඒ තත්ත්වෙ තියෙන්නේ. එහෙම නැත්නම් අදටත් ඇමරිකාව ඇතුලේ කළු සුදු අරගල තියෙන මිනිස්සු ගහ මරා ගන්න රටක් ඒක. එතකොට අපි හිතමු මෙහෙම for follow අපිට අනුගමනය කරන්න හොඳයි කියලා හිතන නායකයෙක්ගේ නමක් කියන නායකයෙක් හරි කවුරු හරි ඔබට හිතන කෙනෙක් ඔබ අනුගමනය කරනවා ඔයා follow කරනවා. දැන් ඔයාලගේ Facebook වල තියෙනවා YouTube වල තියෙනවා followers කියලා නේද? අපි නිකන් බැලුවොත් අපි කාවද follow කරන්න කියලා මේ වෙද්දි Facebook එකේ හිතන්න බලන්න කාවද අපි follow කරන්නේ? අපි follow කරන්නේ නිර්මාණකරුවන් බොහෝ විට නිර්මාණකරුවන් බොහෝ විට සංගීත ශිල්පීන්ව නර්තන ශිල්පීන්ව වගේ අයව අපි ෆලෝ කරනවද හොඳ නායකයන් good leaders ලා අඩුයි නේද නිකන් අපේ නම් ලයිස්ට්ුවේ හිතුවොත් එහෙම නේ අපි මෙහෙම හිතමු මට මෙන්න මේක කියන්න බලන්න ඔයගොල්ලන්ට මොටිවේටර් කෙනෙක් ඉන්නවද ඔයගොල්ලන්ගේ ලයිෆ් එකේ ඔබගේ ජීවිතය තුළ ඉන්නවද ඔබ උනන්දු කරවන්නේ උනන්දු ගන්නවන්නේ ඒ කියන්නේ සරලව කිව්වොත් ඔබට හිතෙනවා මට මෙන්න මේ කෙනා විදිහට මේ කෙනා වගේ වෙන්න ඕනේ ඉන්නවද නමක් දෙකක් කියන්න බලන්න එහෙම ඉන්නවද මට මෙන්න මේ කෙනා වගේ වෙන්න ඕනේ කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් මේ පිළිබඳව සිහිපත් කරන සහ ඔහුව කියවන ඔහු ලියපු පොත්පත් බලන ඇය ලියපු ඇය ලියපු කියපු කතා කියවන කෙනෙක් ඉන්නවද ඔබට? එහෙම නැතිනම් හිතන්න ආයෙසරයක්. එතකොට හේතුව තමයි අපි කිව්වා previous experience එක. අපිට යන්න ඕන තැන සම්බන්ධයෙන් අපිට තියෙන పూర్ව අත්දැකීම ඉතා වැදගත් කාරණයක් වෙන නිසා పూర్ව අත්දැකීම ගන්න පුළුවන් වෙන්නේ අපිට ෆලෝ කරන්න කෙනෙක් හරි අපිව මොටිවේට් කරන්න හරි අපි තෝරගන්න
චරිතෙකුත් එක්කලා. එතකොට ඔබගේ ජීවිතයට මෝටිවේටර් කෙනෙක්, ෆලෝවර් කෙනෙක් ඉන්නවද කියන එක අපි හෙව්වොත් ඔබට මතක ඇති පහුගිය දවස්වල මං හිතන්නේ අපේ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙච්ච ශිෂ්‍යෝ දෙන්නෙක් සියදිහානි කරගන්නවා. ඊට පස්සේ නිර්මාණ වලට සම්බන්ධ බොහෝ පිරිසක් තමන්ගේ ජීවිත අතහැරලා යනවා සියදිවි නසා ගැනීම වලින් ලංකාවෙත් ඇතුළුව. එතකොට මේකට හේතු වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතයට කිසිම නායකයෙක් නොවීම. අඩුම තරමේ ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් ඔහුටවත් නායකත්වයක් නොතිබීම. ඒ කියන්නේ නිවැරදි තීරණය ගන්න තරම් ලීඩර්ෂිප් එකක් ඔහු ළඟවත් ඔහුගේ වටේ හිටපු අය ළඟවත් තිබිලා නැහැ. නිවැරදි හඳුනා ගැනීමක් කරන්න Tamanට ආපු ප්‍රශ්න ගැන ඔහුටවත් ඔහු වටේ හිටපු අයටවත් තිබිලා නැහැ. එතකොට ඔහු වටේ හිටපු අය ඒක දැනගන්න ඉඩ තිබුණා. ඔහුට හොඳ මොටිවේටර් කෙනෙක්, හොඳ ලයිෆ් පාර්ට්නර් කෙනෙක් අපි කියන්නේ. ඔය ජීවන සහකරුවා කියන එක දාන්නේ බිරිඳට ස්වාමියාට විතරක් නෙමෙයි. හොඳ යාළුවොත් ජීවන සහකරුවෝ තමයි. හොඳ ගුරුවරුත් ජීවන සහකරුවෝ තමයි. හොඳ දෙමව්පියෝ ජීවන සහකරුවෝ තමයි. ඒකට එතනදී මේ සහකරුවන්ගේ ක්‍රියාවලිය හරියට මෙහෙම සිදුුනේ නැහැ. එතකොට අපි හිතන්න ඕනේ මට දැන් නම් කීපකුත් ආලා කියනවා හොඳ මොටිවේටර්ස් ලගේ ඒ නම් ඉතා වටිනවා. සචිත් පීරිස් කියන්නේ අපේම ශිෂ්‍යයෙක්ද? හරි. එතකොට මට ඒක මම දන්නේ අපේ කෙනෙක් නම් හොඳයි ඒක. හරි. ඊට පස්සේ දැන් අපි එක දරුවෙකුගේ උත්තරයක් බලමු. දවසක මම මගේම කියලා අයිකන් එකක් හදන්න නැගිටිනවා. මම මොටිවේට් කරගන්නේ මාවමයි. ඒකෙන් මම ලොකු අධ්‍යාත්මික පදනමක් හරි පාඩමක් ඉගෙන ගන්නවා. මගේ මොටිවේටර් මම ඒක වෙනස් දෙයක්. ඒක වෙනස් හරි. මොටිවේටර් කෙනෙක් වෙන්න Tamanට පුළුවන්. self motivated කියලා කියන්නේ හොඳ මෘදු කුසලතාවක්. මම උදාහරණයකට කියන්නම්. අපේ හිටියා එක මිත්‍රයෙක් ඔහුට වෛද්‍ය විද්‍යාව සඳහා ඉගෙන ගන්න බැරි වුණා. ඉගෙන ගත්තා. ඔහුට වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි වුණා. ඒ නිසා ඔහු එක්තරා මොහොතකදී තෝර ගන්නවා ඉන්ෂුරන්ස් සමාගමක සමාජිකයෙක් වෙන්න. එයා තමයි 2016 අවුරුද්දේ ලංකාවේ හිටපු කුරුණෑගල වයිම පළාතේ හිටපු හොඳම ඉන්ෂුරන්ස් පොලිසි මේකර් බවට පත් වුණේ. එයාගේ යාළුවෝ ડોක්ටර්ස්ලා වෙලා එළියට එනකොට එයා ડોක්ටර්ස්ලා පදින වාහනයක් පදින ડોක්ටර්ස්ලාට අයිති ගයක් තියෙන. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක්ගේ ලයිෆ් ස්ටයිල් එකට අයිති ඔක්කොම තියෙන කෙනෙක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. ඒ කියන්නේ self motivation කියන එක තමයි ලෝකේ තියෙන හොඳම මෘදු කුසලතාවය. ඒක තමයි අපිට ගොඩක් අඩු වෙන එක. ඒක නිසා අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ self motivation එක නඩත්තු කරන්න පුළුවන් නම් හදාගන්න. ඉලක්ක හදාගන්න. ඒතර ඒවා සියල්ල මෘදු කුසලතා. අපි ඊළඟ එකට මම දැන් මාළට පේනවා ඇති මොනවද අපි හොයාගන්න ප්‍රධානම මෘදු කුසලතා ටික කියලා. මේ තියෙන්නේ ප්‍රධානම මෘදු කුසලතා ටික. ඒකෙනුත් පළවෙනිම එක තමයි සංනිවේදන හැකියාව නැත්නම් කමියුනිකේෂන් ස්කිල් එක. ප්‍රසන්ටේෂන් ස්කිල් අපි මුලින්ම කරන්නේ හැමදාම කරන්නේ මේ මෘදු කුසලතා වලින් පළවෙනිම එක තමයි වැඩිපුරම අපි හදන්නේ. ඊට පස්සේ තියෙන ටික තීරක හැකියාව, ස්වයං අභිප්‍රේරණය කියලා අපි කියවේ self motivation එක, නායකත්ව හැකියාව, සාමූහික හැකියාව නැත්නම් ටීම් වර්ක් කියන එක, නිර්මාණශීලීත්වය සඳහා ගැටලු විසඳීමේ හැකියාව, ඒ වගේම කාලකලමනාකරණ හැකියාව කියන ටික ප්‍රධානම soft skill ටික. දැන් මම ඔබට කියනවා ඔබ ඔහම ඉන්න තැන මිනා මේවට හරි දාගෙන යන්න. මට සංනිවේදන හැකියාව තිබේ. මට තීරක හැකියාව තිබේ. ස්වයං අභිප්‍රේරණ හැකියාව මට තිබේ. නායකත්ව හැකියාව තිබේ. සාමූහික හැකියාව තිබේ කියලා ඔයාලා හරි දාගෙන යන්න බලන්න. තමන්ටම self assessment එකක් මේ මොහොතේ කරගන්න. මේක 50%කට වැඩිය මට තියෙනවා කියලා තර්කේ ඉඳගෙන. සංනිවේදන හැකියාව ඊටාම උපරිමයට නෙමෙයි. නමුත් 50%ට වැඩිය මට තියෙනවා. තීරක හැකියාව නැත්නම් decisions making තීරණ ගැනීමේ හැකියාව මට 50%කට වැඩිය තියෙනවා. ඒ කියන්නේ අපි කතාවට කියන්නේ මේ ඔයා කියන එක නම් මම විශ්වාස කරන්නේ නැහැ කියලා කවුරු හරි හැමදාම ඔබට කියනවා නම් ඔබගේ තීරක හැකියාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඔබ පාඩමක් කරන්න සූදානම් වෙනකොට රචනාවක් ලියන්න හදනකොට නිර්මාණය කරන්න හදද්දී අද බෑ හෙට කරනවා කියලා ඔබ හිතනවා. ඔබට ස්වයං අභිප්‍රේරණ හැකියාවේ ප්‍රශ්නයක් තියෙනවා. අපි යම් කාරණාවකට ඉදිරිපත් වෙන්න කිව්වහම කතා කරන්න කිව්වහම යම් කිසි අදහසක් දක්වන්න කිව්වම ඔබට ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඔබගේ නායකත්ව හැකියාවල ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒ වගේ මේකෙදි ඔබම විනිශ්චය කරගන්න ඔබ ඉන්නේ කොතනද කියන එක. ඊට පස්සේ ඔබට ලකුණු දෙන්න බලන්න. මේ එකකට ලකුණු උපරිම 10ක් දක්වා දීලා බලන්න සාමාන්‍යයෙන් සංවේදන හැකියාවට මට දෙනවා 4ක්. තීරක හැකියාවට දෙනවා 5ක්. ඒතර 5 විතරයි 9යි. වගේ කියලා ඔබ හිතන්න බලන්න ඔබට ඉලක්කම කීයද කියලා. ඒතර ලකුණු 70ක් තියෙනවා මෙතන 10 ඒවා. නිකන් හිතලා බලන්න කීයක් එයිද කියලා. මතක තියාගන්න මේක කාගේවත් 0 වෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ගේ මේක 0 වෙන්නේ නැහැ. හොඳයි. ඔබ එහෙම ගණන් හදාගෙන යන ගමන් මම යන්නම් ඉස්සරහට. සංනිවේදන හැකියාව. අපි මුලින්ම කතා කරන කාරණේ මේ කියන්නේ වාචික කතන. මේක එක සංනිවේදන හැකියාවක්. අපි කතා කරන එක. 2 ලේඛන ලියන එක. 3 වෙනි එක ප්‍රස්තුතීකරණ නැත්නම් ඉදිරිපත් කිරීමේ හැකියාව. 4 ශ්‍රවණ ඇසීමේ හැකියාව. මේ ඇසීම කියන්නේ සංනිවේදනයේ හොඳ කොටසක් කියන එක ඔබට ඉතාම පැහැදිලි කාරණයක් වෙන්න ඇති. මේක කියවන්න බලන්න. හොඳයි. කියෙව්වද? ඔව් සර්. හරි. එතකොට දැන් ඔයගලන්ට පේනවා ඇති ඇටෙන්ෂන් එකක් නැතුව කියවුවොත් මේ පොතේ පුතේවල තියෙන මේ විස්තරේම අවධානයක් නැතුව කියවුවොත් කියවන්න පුළුවන්. හැබැයි ඊටාම අවධානයෙන් කියවුවොත් එහෙම ඔබට පේනවා අකුරු මාරු වෙලා කියලා. නමුත් මෙහෙම දෙයක්ත් වෙනවා. කියවගෙන යනකොට ඔබ හරියක් වචනය non attention නැත්නම් අනවධානයෙන් හරි වචනේ කියවලා නැවත ආපහු ඇවිල්ලා අවධානයෙන් ලියලා තියෙන වචනේ කියවන්න හදනවා. එතකොට මේක පරිශීලනයක් කරපේලා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලේ මේක ඒක තමයි තියෙන්නේ කියලා අකුරු ලියන පිළිවෙල නෙමෙයි වැදගත් වෙන්නේ. ඒකේ මුල සහ අග අකුරු දුන්නාම මම මේක කියව ගන්නවා කියලා. හැබැයි මේක අතරේ තිබුණොත් අපි කියවලා නැති වචනයක්, අපේ එක්ස්පීරියන්ස් වල නැති වචනයක් අපි ඒක කියවන්නේ හරියටම අවධානයෙන්. එතකොට මිනිසාගේ මොළය වචනයක අකුරෙන් අකුර කියවන්නේ නොමැතිවීම කියන එක ඒගොල්ලන්ගේ රිසල්ට් එකේදී හොයාගත්ත දෙයක්. නේද? එතකොට අපි ලිඛිත භාෂාව ඇතුලේ ගොඩක් වෙලාවට තර්ක කරන දෙයක් තමයි මිනිස්සු හරියට අකුරු ලියන්නේ, මිනිස්සු හරියට ඒක වචන ගලපලා නැහැ එහෙම කියලා. හැබැයි අපි ගලපන්න ඕනේ ඇත්තටම සමස්තය. තනි වචන නෙමෙයි. එතකොට සමස්තය නිවැරදිව ගැලපුණාම අකුරු ලියන පිළිවෙල කොහොම වුණත් ඔබ නිවැරදිව සමස්ත ගැටලුව සමස්ත ප්‍රකාශය ඉදිරිපත් කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර මේකෙන් අපි ඉගෙන ගන්න දේ තමයි ලියන එක අමාරු වැඩක් නෙමෙයි. අකුරු වචන විදිහට අපිට ලියන එක අමාරු නම් අමාරු වෙන්නේ වාක්‍ය වශයෙන් නෙමෙයි. ඒතර හරියටම වාක්‍ය ලියන්න පුළුවන් නම් අභ්‍යන්තරයේ තියෙන දේවල් පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් මේකේ මම කියන්න හදන්නේ ඔබ හරියටම ඔබගේ සංනිවේදනය කරනවා නම් මේකේ අභ්‍යන්තරයේ තියෙන දැනුම කියන කොටස එච්චර ප්‍රබල කාරණාවක් වෙන්නේ නැහැ. සංනිවේදනය කිරීමේදී ඒ සංනිවේදන ශක්තියතාවය තමයි ඊටම වැදගත් කියන එක. අපි බලන්න හදන්නේ
ඒකේ පින්තූර ඔබට පෙන්වන්නේ නැහැ මං හිතන විදිහට. මේක මටත් පෙන්වන්නේ නැහැ. මෙතන තිබුණේ මේ උතුම් කන්දේ සූරසරදීගේ පින්තූරයක්. මෙන්න ඒකේ අර මං කියුවේ ඔපොසිට් එක අනිත් පැත්ත. උතුම් කන්දේ සූරසරදීලා අත්අඩංගුවට ගත්තට පස්සේ එවකට හිටපු ආණ්ඩුකාරවරයා ගෙන් විමසීමක් කරනවා අදාළ පොලිසිය විසින් උතුම් කන්දේ සරදීලා අපට අතට හසු වුණා අපි ඔහුව මරන්නද එපාද කියලා. ඊට පස්සේ එතන හිටපු ආණ්ඩුකාරවරයා ඔහුගේ ලියන්නාට නැත්නම් ලේකම්ට කියනවා මෙන්න මෙහෙම kill him not free him. ඒ කියන්නේ kill him not මරන්න එපා free him නිදහස් කරන්න. නමුත් සිද්ධ වුණේ ලේකම්තුමා මෙන්න මේ තිබිච්ච කොමාව මෙතෙන්ට දැම්මා. kill him not free him. එක ක්‍රමාවක් වෙනස් වුණාට පස්සේ මිනිස්සෙගේ ජීවිතය අහිමි වුණා. පස්සේ ආණ්ඩුකාරවරයා ඒ තීරණය බාර ගන්න සිදුණු ඔහු කරේ නෑ කියන්න බෑ. හේතුව ඔහු ලියලා ඔහු අස්සම් කළා ලියුම කොමාවක් මාරු වෙලා තිබ්බා. ඊටම අවධානයෙන් මේ ලියුම කියවපු පොලිසිය නිලධාරීන් සරදීල මරලා දානවා. එතකොට මෙන්න මගේ ප්‍රශ්නය. Do you have good listener? or are you a good listener? මම අහන්නේ ඔබ හොඳ සවන් දෙන්නෙක්ද? ඔබට හොඳ සවන් දෙන්නෙක් ඉන්නවද කියන එක. හරි. මේක කියනවා every good conversation begins with good listening කියලා. සෑම හොඳ සංවාදයක්ම ආරම්භ වෙන්නේ හොඳ ඇසීමකින් නැත්නම් හොඳ සවන් දීමකින් කියලා. දැන් ඔබ උත්තර දෙකක් හදන්න ඕනේ. ඔව් හෝ නෝ කියන. ඔව් හෝ නැහැ. එකක් ඔබ හොඳ සවන් දෙන්නෙක්ද? දෙක ඔබට හොඳ සවන් දෙන්නෙක් ඉන්නවද කියන එක. දෙකටම yes තියෙන අය අත උස්සන්න බලන්න. raise your hands. දෙකටම yes තියෙන අය අත උස්සන්න. ඔබ හොඳ සවන් දෙන්නෙක් එක. දෙවෙනි එක ඔබට හොඳ සවන් දෙන්නෙක් ඉන්නවා කියන එක. මේ හොඳ සවන් දෙන්නෙක් ඉන්නවා කියන එකේ තර්කය මේ ඔබට ඊටාම යහපත් මේ මිත්‍රයෙක් ඉන්නවා කියන එක නෙමෙයි. ඔබගේ ගැටලු සංවේදනය කිරීමෙන් පසුව ඒ ගැටලු වලට ඊටාම හොඳ සාධාරණ විසඳුම් ලබා දෙන තවත් කෙනෙක් ඉන්නවා කියන එක. අම්මා තාත්තා සීයා ආච්චි නැන්ද මාමා කවුරු හරි වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙට උත්තරය විදිහට එන්නේ ඔබ හොඳ සවන් දෙන්නෙක්ද කියන එකේදී ඔබට ඉන්න ඕනේ යම් ප්‍රශ්නයක් හරි ගැටලුවක් හරි මතුවෙච්ච ගමන් ඔබට කෙනෙක් කෝල් කරනවා. ඒ මට මෙව ප්‍රශ්නයක් බං මොකද්ද කරන්න කියලා කෙනෙක් ඔබෙන් අහනවා. එහෙම ඔබෙන් අහනවා කියලා කියන එකේ තේරුම තමයි ඔබ හොඳ සවන් දෙන්නෙක් බව වුන් දන්නවා. මේක තමයි ඔබට හොයාගන්න පුළුවන් ක්‍රම දෙක. එකක් ඔබගේ ප්‍රශ්න කිව්වහම ඔබට කතා කරන්න කෙනෙක් ඉන්නවා. දෙක ඔබගෙන් උත්තර ගන්න කට්ටිය. මේ දෙකටම yes නම් තමයි 21 දෙනෙක් මට අතවසවා කියනවා ඒකයි තියෙනවා කියලා. තාම නිවැරදි හොඳ තත්ත්වයක්. හේතුව බයක් නෑ ඔයගොල්ලෝ ගැන. එතකොට මේ කැල්කියුලේෂන් එක හරියලා. හරි. තීරක හැකියාව. ක්ෂණික නිවැරදි තීරණ ගැනීම, සැලසුම් සහිත තෝරා ගැනීම සහ යෝග්‍යතා හඳුනා ගැනීම. right good. අපි මේක ගමු ඇනලයිස් කරලා ගමු. ඔබ දන්නවා මේ මෑතකදී නැවක් පිළිබඳ ප්‍රශ්නයක් කතා බහ වෙනවා නිතරම. ඔබට මතකද නැවේ මුල් කාලේ පින්තූර? නැවේ මැද එක තැනක පොඩියට එක කන්ටේනර් එකක ගින්නක් කැවිලෙනවා. ක්ෂණික නිවැරදි තීරණයක් ගත්තනම් ඔබ හිතන විදිහට මොකද්ද ගන්න තිබුණේ? කියන්න බලන්න. දැන් නැවේ මැද පොඩි කන්ටේනර් එකක එහෙක ගින්න යැවෙනවා. මොකද ඔබට හිතෙන්නේ? ඉන්නවද? කවුරුත් නැහැ. හරි. මාව ඇහෙනවද?
hello ඇහෙනවද? right. ඔව් සර්. හරි ජීවන් thank you. එතකොට අපි මෙහෙම හිතමු දැන් ඔබට තීරණය කරන්න බැරි නම් මොකද ඔබ කරන්නේ? හරි. මම එහෙනම් අඩුයි කියලා කියනවා. හරි බලමු. ඔබට නිවැරදිව තීරණය කරන්න බැරි නම් වතුර ඔය කෙනෙක් කියනවා වතුර ගහලා නිවන්න තිබ්බා ගින්න පැතිරේ කියලා හිතුණා නම් ගැඹුරු මුහුදට ගෙනියන්න තිබුණා. ඔව් උත්තර දෙකක්. හොඳයි. අපිට මේක අප්සයිඩ් ඩවුන් බලමු. අපිට යමක් කරන්න වෙලා තියෙනවා. අපි ඉස්සරළම කරන්නේ මේ යටම තියෙන දේ. යෝග්‍යතා හඳුනා ගැනීම. අපි අඳුන ගන්නවා පොටෙන්ෂල්ස්. දැන් ඔන්න එක දරුවෙක් හිමු පොටෙන්ෂල්ස් නැත්තම් යෝග්‍යතා ටික මට දැනුම් දෙනවා. එයා කියනවා මෙන්න මෙහෙම දේවල් කරන්න තිබුණා කියලා. ඇත්තනේ නේද? වතුර ගහලා නිවන්න තිබ්බ කෙනෙක්ගේ තාක්ෂණික ප්‍රශ්න තියෙනවද කියලා අපි දන්නේ නැහැනේ. ගින්න පැතරේ කියලා හිතුණා නම් ගැඹුරු මුහුදට ගෙනියන්න තිබුණානේ. සත්‍යනේ ඒක නේද? එතකොට නමුත් ගින්න පැතිරෙනකොට මග කියන්නේ සාමාන්‍ය නිවන්න බැරි තත්ත්වයට පැතිරෙනකොට හරි ඒකොල්ලන්ට ඒක අරන් යන්න තිබුණා නේද? පරිසර හානියකනේ හිතලා. නමුත් කරේ නැහැ. එහෙනම් යෝග්‍යතා හඳුනාගත්තේ නැහැ. යෝග්‍යතා වලින් එකක් තමයි අපිට තෝරගන්න වෙන්නේ. සැලසුම් සහිත තෝරා ගැනීම. එකයිනේ තියෙන්නේ අපිට. ඒ මොහොතේ තියෙන තත්ත්වයක් එක එකයි තියෙන්නේ. මම ඇත්තටම ඉංජිත් කල්පනා කරනවා අර නැවේ අලුත් පරණම පින්තූරේ බලලා ඒ පළවෙනි කන්ටේනර් එක ගිනි ඇවිලෙනකොට අපිට ටිකක් ලොකු හෙලිකොප්ටර් එකක් දාලා ඒ කන්ටේනර් එක ඇදලා දාන්න තිබ්බනම් එළියට. අපි සාමාන්‍යයෙන් ලිපක් පත්තු වෙද්දි වැටිපුණා අපි කරන්නේ දර එළියට ඇදලා දාන එක. නේද? මොකක් හරි ක්‍රමයකට ඒ කන්ටේනරේ හරි මුහුදට දැම්මනම් එකක් විතරක් වань. අඩුතරම නැවත් බේරලා මුහුදත් බේරලා ඔක්කොම බේරලා නේ. නමුත් මේගොල්ලෝ කරේ සැලසුම් සහිත තෝරා ගැනීම විදිහට කරේ තෝරාගෙන නොගෙන ඉන්න එක මොකද? ඒගොල්ලෝ සමහරවිට ඩොකියුමන්ට් ඇතුලේ ලෝස් ඇතුලේ රූල්ස් ඇතුලේ එක එක තීරණ ගන්න පරක්කු වෙවි හිටියා. එතකොට ඇත්තටම උනේ ක්ෂණික නිවැරදි තීරණ නොගැනීම. එයාලා යෝගිතා හඳුනාගත්තෙත් නැහැ, සැලසුම් සහිත තෝරා ගැනීම කරේත් නැහැ. කවුද මේකට උපදෙස් දෙන්න ඕනේ? කවුද මේ නැවේ එළියට ගෙනියනවා නම් ගෙනියන්න ඕනේ ක්‍රමේ මොකක්ද කරන්න සයි හැම එකක් වෙනුවෙම ක්ෂණික නිවැරදි තීරණ. හැම එකක් වෙනුවෙම ක්ෂණික නිවැරදි තීරණ ගන්න තිබ්බනම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට තීරක හැකියාව කියන එක නායකයෙක් විදිහට තියෙන්න ඕනේ නේද කියන එකට හොඳ උත්තරයක් තමයි මේ තියෙන්නේ. මම මේ කතා කරන්නේ ආණ්ඩුව පිළිබඳව නෙවෙයි. මොන කවුරු කොතන හිටියත් මෙතන එක නායකයෙක් නෙමෙයි අය ගොඩක් ඉන්නවා. නාවික හමුදාවේ ඉන්නවා මේ ප්‍රශ්නෙත් එක්කලා. වරාය පිළිබඳ තොරතුරු තියෙනවා. වරාය ඇමතිවරයා ඉන්නවා. ජනාධිපතිවරයා ඉන්නවා. අගමැතිවරයා ඉන්නවා. මේකට විශාල පිරිසක් ඉන්න නායකයෝ. ඒ කිසිම නායකයෙක් මේ අවස්ථාවේදී මේ වැඩේ කරේ නැහැ. ඔව් එක දරුවෙක් කෙනා රසායනික ද්‍රව්‍ය වල වතුර දාලා නිවම ප්‍රතික්‍රියා කරලා ගින්න වැඩි වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. හරි. දැක්කනේ. යෝග්‍යතා අපි අඳුනගත්තා. වතුර ගහන එක කරන්න බෑ ඒ කියන්නේ. එහෙනම් අපිට තියෙන ඊළඟ පොටෙන්ෂල් එක මොකක්ද? ඊළඟට කරන්න පුළුවන් යෝග්‍යතාවය මොකක්ද? ඒකනේ අපි සැලසුම් සහිතව තෝරා ගන්නවා කියලා කියන්නේ. නේද? ඒතර ඒක හරි පුතේ. ඒ කියන්නේ අපිට අපි දන්නේ නැහැ නැව නිවන්න බැරි වුණේ ඇයි කියන එක. හැබැයි නිවන්න පුළුවන්කම තිබ්බ කියලා අපිට හැඟීමක් එනවා. ඒ තිබිච්ච විදිය සහ අවසාන ප්‍රතිඵලය කියන දෙක එකට එක දැක්කට පස්සේ නේ. එතකොට ඒ නිසා අපි හිතමු මේ මොහොතේදී මේ තීරක හැකියාව ක්‍රියාත්මක නොවීම කියන තර්කය ඇතුලේ ඕනෑම තරම් සාධක ලංකාවේ අපිට වාර්තා වෙනවා. ඕනෑම දවසක සෑම දවසකම අලුතෙන් නිවුස් එකක් එනවා තීරක හැකියාවල දුර්වලතා සම්බන්ධ කත්ත දේවල්. ඒ කියන්නේ සරලව කිව්වොත් ලංකාව මේ විනාශ මුඛයට යමින් ඉන්නේ සහ ගිහින් තියෙන්නේ එකම එක මුද්ද කුසලතාවක් නොමැති නායකයෝ නිසා. එකක් තමයි වෙන්න මේ තීරක හැකියාව නොමැති නායකයන් විශාල පිරිසක් අපේ රටේ බලය භාවිතා කරන නිසා. එතකොට පොදුවේ අපි මෙහෙම හිතුවොත් අපි පෞද්ගලිකව යම් කිසි ක්‍රියාවක නිරත වෙනකොට අපි පොටෙන්ෂල් අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා නැත්නම් යෝග්‍යතා හඳුනා ගැනීම ඒ වගේ හොඳම එක තෝරගන්න එකත් ඒ තෝරගත්ත එක ඉක්මනින් ක්‍රියාත්මක කිරීමක් තමයි තීරක හැකියාව කියලා අපි කියන්නේ. හරි. දැන් අපි ඇක්ටිවිටියක් කරන්න යන්නේ. ඒ තමයි මේක. බෝඩ් ගේම් එක. අපි හිතමු ඔබ දැන් ඉන්නේ අර කලින් වගේම නැවේ නෙමෙයි බෝට්ටුවක. ඔබ ඉන්නේ බෝට්ටුවක. ඒ බෝට්ටුව ගිලමින් තියෙනවා. ඒ බෝට්ටුව ගිලමින් තියෙන වෙලාවේ ඒ බෝට්ටුවේ තියෙන ද්‍රව්‍ය ලයිස්තුව මම මේ පැත්තෙන් දාලා තියෙනවා. බෝට්ටුවේ පින්තූර වලට පේන්නේ නැහැ, මටත් පේන්නේ නැහැ. මගේ ප්‍රසන්ටේෂන් පොඩි ගැටලුවක්. ඒ බෝට්ටුවේ තියෙනවා මෙන්න මේවා ලණුවක්.
මාළු දැලක්, ලොකු ලී කොටයක්, පොල් ගෙඩි 5ක්, ගිනි පෙට්ටියක්, සහතික මිටියක්, රුපියල් ලක්ෂයක මුදල්, බලු පැටියෙක්, පිහියක් සහ කපුරෙදි කෑල්ලක්. මම ඔබෙන් අහනවා මුලින්ම ඔබ බෝට්ටුවෙන් ඉවත් කරන්නේ මොනවද? බෝට්ටුව ගිලෙනවා නම් පළවෙනිම යෝග්‍ය විසඳුම තමයි බෝට්ටුවේ බර අඩු කරගන්න එක. එතකොට සාමාන්‍ය කාලයක් ගිලීමේ වේගය පාලනය කරන්න පුළුවන් නිසා. ඔබ මුලින්ම ඉවත් කරන්නේ බෝට්ටුවෙන් මොකක්ද සහ ඒ ඇයි? අපි කතා කරමු. ලණුවක්, මාළු දැලක්, ලොකු ලී කොටයක්, පොල් ගෙඩි 5ක්, ඊට පස්සේ ගිනි පෙට්ටියක්, සහතික මිටියක් සහ රුපියල් ලක්ෂයක මුදල්, ඒ වගේම බලු පැටියෙක්, පිහියක් සහ කපුරෙදි කෑල්ලක්. ඔබට විනාඩි 3ක් 2ක් විතර මම දෙන්නම්. ඒකට පොඩි අදහසක් හදාගන්න. එක දරුවෙක් කියනවා ලී කොටේ ඉවත් කරනවා කියලා ඉස්සෙල්ලාම බර අඩු කරගන්න පුළුවන් නිසා හොඳයි. හැබැයි එතන තියෙනවා පොඩි සැලසුම් සහගත බවේ පොඩි ගැටලුවක්. ලී කොටේට කලින් ඉවත් කරන්න ඕන දෙයක් තියෙනවා. මම කියන්නම් හේතුව ඒ කියලා අනිත් අයගේ උත්තරත් එක්ක නේ. ඔය කෙනෙක් කියනවා මාළු දැල ඉවත් කරනවා කියලා කලින්ම. මාළු දැල ඉවත් කරනකොට ඉවත් කරන ක්‍රමයක් තියෙනවා. ලී කොටේට කලින් මාළු දැල ඉවත් කිරීම සාර්ථකයි. හැබැයි මාළු දැල ඉවත් කරන ක්‍රමයක් තියෙනවා. නිකම්ම මාළු දැල මුහුදට දැම්මොත් මුහුදේ ගිලෙනවා. පොල් ගෙඩි ඔතල දානස මාල්ද. good point. මුලින්ම කරන්නේ මාළු දැල ගිලීම වළක්වන්න පොල් ගෙඩි 5 එකේ කොම් 7කට 5ට ගැට ගහලා දානවා. ඇයි ඒ? පොල් ගෙඩිය වතුරේ පාවෙනවා. right. හරි. දැන් එහෙම උත්තර කීපයක් මට හැම වෙලාවෙම පොල් ගෙඩි ටික මාළු දැලට දාලා දානවා. right. හරි. මාළු දැලේ ගැට ගහලා දාන එක තමයි හරිම ක්‍රමය. ඊළඟට ඔයාලට පුළුවන් කොටේ දාගන්න. මාළු දැල උඩට. ඒතර කොටේ වතුරේ ගහගෙන යන්නේ මාළු දැලත් එක්කම කොටෙත් වතුරේ පාවෙමින් තියෙනවා පැටලිලා. ඊළඟට මොනවද ගන්නෙ? දැන් දෙකක් ඉවරයි අපි තුනක්. පොල් ගෙඩි ඉවරයි. මාළු දැල ඉවරයි. බලු පැටිය වරන් ලී කොටේ අල්ලන් වතුරේ යනවා. වතුරේ දැම්ම යන්න එපා අපි ඔක්කොම අරන් අපරාධිනේ. පොල් ගෙඩි 5යි මාළු දැලයි විසි කරලා බලු පැටියවයි අරන් කොටේ අල්ලන් යන්න දැන්. තව තියෙන ඉතුරු ටිකක් ගමු අපි. අතහැරලා දාන්න ඕනේ. මිනි පෙට්ටියක්, සහතික මිටියක්, ඊට පස්සේ lack of money නැත්තම් 1 lakh of money රුපියල් ලක්ෂයක මුදල්, බලු පැටියෙක්, පිහියක් සහ කප්පුරෙදි කෑල්ලක්. අපි තව අයිටම් දෙකක්වත් ගන්න තීරණය කරමු. දැන් අපි අරන් ඉවරයි තුනක් නේද? ඔක්කොම ගිරුණා බෝට්ටුවත් එක්ක. හරි. හොඳයි. අපි දැනට මෙහෙම හිතමු. දැන් මම මේ දීපු උදාහරණය තුල ඔයගොල්ලෝ හිතන්න ඕන දෙයක් තමයි එකක්. අපි මේ ලණුව, මාළු දැල මේ හැම එකක්ම පාවිච්චි කරේ ඒකේ පර්පස් එකට නෙවෙයි. අපි මාළු දැල දැම්මේ මොහොතට දැම්මේ මාළු වලන්න නෙවෙයි. ලී කොටේ මොහොතට දැම්මේ දරට ගන්නත් නෙවෙයි. පොල් ගෙඩි ටික මොහොතට දැම්මේ කණ්ඩත් නෙවෙයි. එහෙනම් සහතික ටික රුපියල් ලක්ෂය, පිහිය සහ කොටන් ක්ලොත් අපිට මොකට ඕන වෙයිද? අපි හිතමු බලන්න. අපිට සහතික ටික ඕන වෙනවා රැට හරි සීතල වෙලාවකට හරි ගිනි තපින්න ගන්න. මේ මුදලුත් එහෙමයි. සල්ලිත් සහතිකත් අපිට පාවිච්චි කරන්නේ ගිනි තපින්න වගේ දෙයකට. ඊළඟට පිහිය අපි භාවිතා කරන්නේ කපන්න විතරක් නෙමෙයි, ඈත නැවක් ගියොත් ඒ පිහිතලයට ඉරේලිය අල්ලලා අපිට අපි ඉන්න තැන ගැන සංඥාවක් යවන්න පුළුවන්කම තියෙනවා පිහියේ. කොටන් රෙදි කෑල්ල අපි ගන්නේ ඇඟට දාගන්න නෙමෙයි,
රැට පින්නට අල්ලලා හරි වතුර ටිකක් එකතු කරගන්න පුළුවන් වෙනවා. කොටන් රෙදි කෑල්ලට ඒක ළඟ තිබුණොත් වැහි වතුර හරි එකතු කරගෙන බොන්න පුළුවන්කමක් තියෙන නිසා. කොච්චර මොහොත තිබ්බත් බොන්න බෑ වතුර. ඒ නිසා. හැබැයි මෙතන තියෙනවා එක්තරා විදිහකට අසාර්ථක උත්තරයකුත්. ඒ තමයි එයා බෝට්ටුවේ අරන් ගිහින් තියෙනවා ගිනි පෙට්ටියක්. බෝට්ටුවේ අරන් යන තිබ්බ ගිනි පෙට්ටියක් නෙමෙයි ලයිටරයක්. ඇයි ගිනි පෙට්ටිය එක සැරයක් පෙනුනොත් අපිට ඒක වේල ගන්න සෑහෙන කාලයක් ගත වෙනවා. හැබැයි ලයිටර් එකක් පෙනුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගසා බසා දාලා වෙලා පිඹලා ගත්තාම ආපහු සැරයක් එකෙන් ගින්දර පත්තු කරන්න පුළුවන්. ඒතර මේ බෝට්ටුවේ ගිය කෙනා එක මිස්ටේක් එකක් කරගත්තා. එයා ගෙනිච්ච ද්‍රව්‍ය වල එකක් වැරදි. දෙක ඔහුගේ බෝට්ටුවේ ගිලුනේ ඔහු කලින් එක පරීක්ෂා කරුනේ නැති නිසා වෙන්න පුළුවන්. එහෙනම් ඒ වැරදි දෙකට එයාට වන්දි ගිවන්න වෙලාවේදී එයා ළඟ තිබිච්ච හැම දෙයක්ම එයා පාවිච්චි කරේ ඒ භාණ්ඩයේ අවශ්‍යතාවය වෙනුවෙන්. ඒ කියන්නේ අපිට soft skill කියලා අපි පාවිච්චි කරන හැම දෙයක්ම ඇත්තටම පාවිච්චි කරන්නේ දැනුම පදනම් කරගෙන උනාට ඒ උගත් දැනුමෙන්ම නෙමෙයි ඒක පාවිච්චි වෙන්නේ experience වලින්. අපි කිව්වා පොල් ගෙඩි පහ පාවෙනවා. ලී කොටේ පාවෙනවා. මාළු දැලයකට ගහලා පොල් ගෙඩි පහක් ලී කොටයට ඈතට යන්නේ නැහැ. ඒ වගේම පිහිය අපිට සංඥා යවන්න පුළුවන් එකක්. කොටන් ක්ලොත් කෑල්ල අපිට වතුර බොන්න හදාගන්න පුළුවන් ක්‍රමයක්. ඒතකොට ඒ කියන්නේ පොදුවේ ගත්තම වලට දැන් තේරෙන්න ඕනේ අපි මෘදු කුසලතා ඉගෙන ගන්නේ හරියට ජීවත් වෙන්න. අමාරු තැන් වලදී ගොඩ එන්න. දැනුම පාවිච්චි වුණාට දැනුමට වැඩිය වැදගත් අපි ගන්න තීරණය. එතකොට මෙන්න නායකත්වයේ හැකියාව අපි කියන විදිහට ඔයගොල්ලෝ කිව්වා. නිර්වද්‍යතාව, ස්ථානෝචිත මෙහෙවීම, දුරදක්නා නුවණ සහ සමායිතිය. යට මේක බලමුකෝ. සමායිතිය තියෙනවද මේ වෙලාවේ? ඔයගොල්ලන්ට සමායිතිය තියෙනවද? කො හැමෝම නිශ්ශබ්දතාවය පොද දන්නේ එක පාරට මාව ඇහෙන්නේ නැතුව ගිහිල්ලාද තියෙන්නේ කියන්නේ. හෙලෝ. ඇහෙනවා සර්. ඔව් එහෙනම් ඔයාම මට උත්තරයක් දෙන්නකෝ. සමායිතිය තිබේද මේ වෙලාවේ ඔබට? ඔව් නෑ වගේ පදනමක ඉන්නේ නේද? හරි. මට උත්තර දෙනවා නම් හොඳයි. මොකද මට ඒකට කතා කරන්න පහසුයි. sannivedanaye සිදු වෙනවා කියන එකෙදි good listener මට නැතුව ගිහින් තියෙනවා කියලා මම හිතන්නේ. ස්ථානෝචිත මෙහෙවීම සහ නිර්වද්‍යතාවය, නිවැරදිකම කියන කාරණා තුනේදී මම කියන්නම් ඔයගොල්ලන්ට ලංකාවේ මම දකින්න එකම එක නායිකාවයි මේ විදිහට. ඒ තමයි සිරිමාව බණ්ඩාරනායක මෙතිනිය. නිර්වද්‍යතාවයේ ස්ථානෝචිත මෙහෙවීම, දුරදක්නා නුවණ සහ සමායිතිය කියන කාරණා ඔක්කොම ඇය දෙන්න උත්සාහ කරා. නමුත් සමායිතිය අහෝසි කර ගැනීමෙන් යම් කිසි අරුබුදයක් මතුවලා තමයි ඇයගේ ආණ්ඩුව නැති වෙලා ගියේ. කොහොම වුණත් හොඳ ලීඩර් කෙනෙක් විදිහට නමක් කියන්න පුළුවන් ලංකාවේ මම හිතන්නේ සිරිමාව මෙතනිය ඇරෙන්න අපිට වෙන කෙනෙකුගේ නමක් කියාගන්න අවශ්‍යයි. හරි. ඊළඟ ඇක්ටිවිටි එක. අපි මෙහෙම හිතමු. සමා වෙන්න එක ක්ලික් වුණා. රයිට්. ඔබ දූපතක තනියෙන් ඉන්නේ මේ වෙද්දී. හෙලිකොප්ටරයක් එනවා ඔබ ඉන්න දූපතේ. ඔබේ දූපතේ තනියෙන් නෙමෙයි ඔබ ඉන්නවා පිරිසකුත් එක්කලා ඉන්නේ. දූපතේ ඔබ ඉන්නේ පිරිසකුත් එක්කලා. මේ දූපතේ එනවා හෙලිකොප්ටර් එකක්. ඒ හෙලිකොප්ටරේ එන්නේ එකම එක කෙනෙක්ව විතරක් අරන් යන්නේ. එතකොට ඔබ කියනවා මම තමයි මෙතනින් ගෙනියන්න සුදුසුම කෙනා. මාව ගෙනියන්න. මෙන්න මේ නිසා. දැන් ඔබට පුළුවන් හේතුව කියන්න. ඔබව ඒ හෙලිකොප්ටරේට නග ගන්න ඕන නම් ඔබ ඒකට සුදුසු වෙන්නේ ඇයි? අනිත් අයට වඩා ඔබ සුදුසු වෙන්නේ ඇයි කියලා ඔබ කියන්නේ. දූපතේ හිර වෙලා ඉන්නවා වගේද එහෙමද තියෙන්නේ? ඔව් දූපතේ හිර වෙලා. ඔබ ඉන්නේ දූපතක හිර වෙලා. ප්‍රශ්නය අපහු කියන්න.
ඔබ ඉන්නේ දූපතක හිර වෙලා. ඒකේ තව කට්ටියක් ඉන්නවා. එතකොට ඒ ඉන්න අය අතරතුරේදී එක හෙලිකොප්ටරයක් යනවා එක්කෙනෙක්ව ගෙනියන්නේ. ඒක ඉඳ තියෙන එක්කෙනෙක්ට විතරයි. ඒ ගෙනියන කෙනා ඔබ බවට පත් වෙන්නයි දැන් ඔබ උත්සාහ කරන්නේ. ඔබ හේතුවක් කියන්න ඕනේ. මම ඔබ අරන් යා යුත්තේ මාව. ඒකට හේතුව මෙන්න මේකයි කියලා. අරන් ගියාට පස්සේ මට හැකියාවක් තියෙන්න ඕනේ අනිත් හිර වෙලා ඉන්න කට්ටියක් බේරගන්න. සමහර විට ඒ කියන්නේ ඔබ කියනවා ඔබ ළඟ සැලසුමක් තියෙනවා මේ සියලු දෙනාව බේරගන්න. ඒ නිසා ඔබ වරන් යන්න කියලා. එහෙමද? ඔව් සර්. එක උත්තරයක්. අනිත් ඔක්කොම හිතන් ඉන්නෝ ඔන්න එහෙමන් ඉන්න හෙලිකොප්ටරේ ගියා කියන එකක් නේද? හා? එහෙමද හිතාගෙන ඉන්නේ? හේතුවක් කියන්න. හොඳයි දැන් එහෙනම් මගේ හෙලිකොප්ටරේ ආපහු යනවා. යන්නේ අර කලින් හිටපු පුතාවත් අරගෙන අනිත් කට්ටියව ගෙනියන්න මම එන්නේ. හේතුව තමයි ඔබට ඔබව ගෙන යාම පිළිබඳව ප්‍රශ්නයක් ආව ගමන් ඔබට ගැටලු දෙකක් වෙන එකක් තමයි අර බලු පෙටියාගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ අනිත් අයව දාලා මම යනවා කියන එක ආත්මාර්ථකාමී හැඟීමක් කියලා ඔබට එක පැත්තකින් හිතෙනවා. හරි. ඊට පස්සේ ඔයක දැන් මේ උත්තරේකුත් පුතෙක් කියනවා අනිත් අය හැමෝම මැරිලා නම් තමන් විතරක් නම් ඒ අයගෙන් ජීවත් වෙන තමන්ව ගෙනියන්න කියන්න පුළුවන්. හරි. ඒක ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔයගොල්ලෝ හිතුවාද අර කලින් පුතාගේ උත්තරේ එයා ළඟ තියෙන සැලැස්මක් ඔක්කොම බේරගන්න. හෙලිකොප්ටරේ ගිහිල්ලා එයාට ඒක කරන්න පුළුවන්. එතකොට එයා ඉතින් බේරලා යන්නේක සම්බන්ධයෙන් වැරද්දක් තියෙනවා. නෑ නේද? අපි හිතමු බුදුහාමුදුරුවෝ කියලා නේද? එයා ඉස්සෙල්ලා ගිහිල්ලා බුදු වෙලා නැවිලා අපිටත් බුදු වෙන විදිය කියලා දුන්නා. ඒතර එයා හිතනවා ඔක්කොම අතරන් ගිහිල්ලා බුදු වෙනවා කියලා තනියෙන් බුදු වෙන්නේ නෑ. මම ඔක්කොම අරන් ගිහිල්ලා බුදු වෙනවා කියලා හිතුවා නම් අදටත් බුදුහාමුදුරුවෝ වෙන්නේ නෑ. ඒ කියන්නේ සමහර ප්‍රශ්න වලට උත්තර ගන්නකොට නිවැරදි තීරණයේ බවට පත් වෙන්නේ කැපකිරීමක් වෙන්න පුළුවන්. ඉමෝෂනලි කැපකිරීමක් වෙන්න පුළුවන්. මානසිකව සංවේදනාත්මකව කරන කැපකිරීම වෙන්න පුළුවන්. භෞතික කැපකිරීම වෙන්න පුළුවන්. කොහොම වුණත් පොදු යහපතක් සිද්ධ වෙන තීරණයකදී තමයි අපි අපිව වුණත් ප්‍රොමෝට් කරන්න ඕනේ. අපි වුණත් ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒතර ඒක එක්තරා විදිහක මේ සාමූහික හැකියාව ගණේදී අපි කියනවා එකඟතාවය කියලා. මෙන්න මේ එකඟතාව කියලා කියන්නේ අපි එකඟ වෙනවා මටම එකඟ වෙනවා මේ මොහොතේදී ක්‍රියාත්මක වෙන්නේ මම හේතුව මම ක්‍රියාත්මක නොවුනොත් අනිත්‍යයෙන් බහුතරයකට හානි වෙනවා කියනවා. ඒ නිසා සාමූහික හැකියාවල පළවෙනි තර්කය තමයි එකඟතාවය. ඊට පස්සේ අපිට පේන උපකාරීත්වයේ සහයෝගීතාවයේ සහ ගෞරවය කියන කාරණා ටික තියෙනවා. හැබැයි එකඟතාවකින් තොරව මේ කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ගෞරවයවත් උපකාරීත්වයවත් සහයෝගීතාවත් ඉතුරු වෙන්නේ නැහැ එකඟතාවකින් තොරව. ඒ නිසා සාමූහික හැකියාවක වැදගත්ම මුදු කුසලතාවය තමයි එකඟතාව ඇති කර ගැනීමේ හැකියාව. එතකොට අපි මෙන්න මෙහෙම එකක් හිතුවොත් blind man in the center why I better believe you. ඒ කියන්නේ එක්තරා මිනිසෙක් ඉන්නවා ඇස් පේන්නේ නැති. දැන් මේ ඇස් පේන්නේ නැති මිනිස්සයාට ඔබට පුළුවන් ද කියන්න හඳ මේ වගේ කියලා. දැන් try කරලා බලන්න පුළුවන් ඔයාලට මගිත් එක්කලා. ඔන්න මම හිතන්න මම ඇස් පේන්නේ නැති මිනිස්සයා. මට හඳ ගැන විස්තර කරන්න. මම ජීවිතේට මේ ලෝකෙ තියෙන කිසිම දෙයක් දැකලා නැහැ. ඔබගේ සංවේදන හැකියාව හොඳට මේව කරන්න පුළුවන්, හොඳට ඇසෙස් කරන්න පුළුවන් තැනක් තමයි මේක. blind man in the center. මේක ගේම් එකක්. අපි ඇත්තටම මේක කරන්නේ ප්‍රැක්ටිකලි පන්ති කාමරවල හිටියම. නමුත් මේක අපිට ප්‍රැක්ටිකල් නොවන විදිහට හරි කරගන්න බලමු. මේ විදිහට පොඩ්ඩක් අපි කතා කරමු. නිශ්ශබ්දව හිටියොත් මම තව විනාඩි 5කින් විතර මේ පාඩම අවසන් කරලා අයින් වෙනවා.
එයාට සර් ලොකු බෝලයක් ගෙනත් දීලා අතට දෙනවා. අතට දීලා කියන මේක හැඩේ මේ වර්ණයක යාට අවබෝධයක් නැහැ. නැහැනේ. අල්ලලා ඒ බලන්න. ජීවිතේ එළිය දැකලවත් නැති නිසා කියන හැඩේ මේ වගේ කියලා ලොකු බෝලයක් ගෙනත් දීලා අතට. හරි. එතකොට දැන් එයා කියන්න පුළුවන් ඒක බෝලයක් වගේ, හඳ බෝලයක් වගේ. ඒතර දැන් බෝලේ මතු පිට ස්වභාවය බොහොම ස්මූත් නේ. නේද? හඳේ ආවාට එහෙමත් තියෙනවා. ඒතර එයාට හඳ ගැන අවබෝධයක් ඇයිද? නිවැරදි අවබෝධයක් ඇයිද? කාලු මතු පිටක් තියෙන බෝලයක් ගෙනත්. සරලව කිව්වොත් අපිට සිද්ධ වෙයි සමහරට හඳේම ඩුප්ලිකේට් එකක් හදලා අතට අල්ලන්න දෙන්න නේ. ඒ කියන්නේ හරි ඒ වගේම එකක් හදලා අල්ලන්න දෙන්න පුළුවන්. හොඳ ආන්සර් එකක් එයාට හඳ පිළිබඳව ෆිසිකල් අයිඩියා එකක් ගන්න. අපි කියන්නේ භෞතිකව හුට හඳ ගැන හැඩයක් අරගන්න අදහසක් දෙන්න පුළුවන්. වර්ණ ගැන කියලා වැඩක් නෑ. ඒක හරි. හේතුව තමයි අන්ධ මිනිස්සෙකුට වර්ණ ගැන කීමේ තේරුමක් නෑ. හුට වර්ණ පිළිබඳව අදහසක් නැහැ. ඒ නිසා. එහෙමනම් සචිත් නේද කතා කරේ සචිත්ද? ඔව් සර්. ඔයාගේ උත්තරේ හරියටම හරි. අන්ධ මිනිස්සයාට අපි රූප වලින් සංනිවේදනය කරලා වැඩක් නැහැ. ඔහුට සංනිවේදනය වෙන්න ඕනේ භෞතිකව ස්පර්ශ වෙන දේවල් වලින්. ඊටාම නිවැරදි. එතකොට මේක අපි කෙනෙක්ට එහෙමනම් අපි අන්ධ මිනිස්සෙක්ට වචනෙන් කොයිතරම් දේවල් කිව්වද සමහර රූප හඳුන්වා දෙන්න එකම අමාරුයි. හැබැයි අපිට එයාට ෆිසිකලි එක එක්ස්පීරියන්ස් කරන්න දුන්නොත් අත්දැකීමක් විදිහට ගන්න දුන්නොත් ඒක ඔහු තේරුම් ගන්නවා. එතකොට හරියට මම මේ දැන් කරන්නේ ප්‍රසන්ටේෂන් ස්කිල් කියන විෂය ෆිසිකල් එක්ස්පීරියන්ස් එකක් නැතුව ඔබට උගන්වමින් ඉන්න. ඒක හරි අමුතු වැඩක් සහ වෙන්නත් බැරි වැඩක්. හරි. දැන් අවසානයේ මේ කොටසේදී ඔබ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මෙන්න මේ ටික ඔබ ළඟ හැමදාම තියාගන්න ඕන දේවල්. එකක් වෙන අනුකූලතාව, වෙනස් වීම සඳහා ඇති කැමැත්ත, අවංකත්වය, මිත්‍රශීලීත්වය, ස්වයං පාලනය, ධනාත්මක ආකල්ප ආදී වශයෙන් ගොඩාක් මෙහෙම විස්තර තියෙනවා. කොහොම වුණත් මේ ඔක්කොම අපි ළඟ තියෙනවා මේ වෙද්දී. හැබැයි අපි පාවිච්චි කරන්නේ එක්ක අඩුවෙන් එක්ක වැඩියෙන්. වැඩිපුරම ඉවසන කෙනෙක් මුදු කුසලතාවක් තියෙන කෙනෙක් කියලා අපි පිළිගන්නේ. එක තැනකදී ඔහුගේ ඉවසීම අවසන් කරලා ඒක වඩාත් වගකීම් සහගත විදිහට අනිත් අයට කියන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන. ඒකට ධෛර්යයක් තියෙනුනේ. ඒ කියන්නේ මේක පොදුවේ ගත්තාම තනිව තියෙන්නේ. අපි හිතමු ධෛර්යමත් බව කියලා. ලංකාවේ හමුදාවේ වැඩිම පිරිසක් මේ යන්න හේතුක දෙයක් තමයි ධෛර්ය වැඩි වීම. අපි කියන මොරාල් වැඩි වෙලා කියලා. ඒ කියන්නේ තමන්ගේ ළඟ හිටපු යාළුවට වෙඩි දෙලා මැරෙනකොට හමුදාවේ අනිත් මිත්‍රයා තුවක්කු අරන් නැගිටලා ඉස්සරහට ගිහලා වෙඩි තියනවා. ඒක ධෛර්යය වැඩි වීම. ඔහුගේ ජීවිතයත් අවසන් වෙනවා. එහෙම තැන් විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. කියන්නේ මේ කිසිවක් ඕනවට වඩා තියෙන්න අවශ්‍ය නැහැ. ඒක අපි අන්තගාමී බවට පත් වෙනවා කියලා අපි කියනවා. වෙනස් වීම සඳහා ඇති කැමැත්ත ඕනෑම මොහොතක හැම වෙලේම උපරිමයට වෙනස් වෙන එක නෙමෙයි මේ කියන්නේ. ලිමිටඩ්. අපි කියන්නේ සීමා සහිතව තමයි මේ සියල්ල කරන්නේ. ඒක තමයි අපි කියන්නේ සියල්ල පිළිබඳව ස්වයං පාලනයක් ඔබ සතුව තියෙන්න ඕනේ. ඒතර මේ පොදුවේ මේ වටේ තියෙන හැම දෙයකටම වඩා ඒක පාලනය කර ගැනීමේ කුසලතාව ඔබට තියෙන්න ඕනේ. ඒක ඉතා වැදගත් කාරණයක්. දැන් අපි හිතමු මෘදු හැකියාව අපිට මොකටද? මේ තියෙන්නේ මේවට බලා ගන්න පුළුවන් වයිව් එකට යනකොට දැන් සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරන්නේ වාචික පරීක්ෂණ වලදී නැත්නම් සිම්පෝසියම් වලදී මේ යන්න කලින් තත්ත්වය තමයි මේ ඔබ උඩ දකින්නේ. මේවා මේ ඔයාලගේම Facebook එකෙන් ගත්තේවා මේ තියෙන අපේ කැම්පස් පිටුවරින් මේ හැරි එකක් මේ නේද? ඉතින් යන්න කලින් හැබැයි ඇත්තටම වයිව් එකට ආවට පස්සේ මේක තමයි මූඩ් එක. ඒක අපි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ගොඩක් අවස්ථාවලදී ඒ නිසා මතක තියාගන්න මෙන්න මේක. වෘත්තීය සාර්ථකත්වයේ 80%ක් මුදු හැකියාව මත පදනම් වෙනවා. ඒ නිසා ශිෂ්‍ය අවධියේ ඉඳන් මුදු හැකියාව වර්ධනය කිරීමෙන් උසස් අධ්‍යාපන සහ වෘත්තීය ඥාන වැඩි වෙනවා කියන්නේ. ඒ කියන්නේ සෑම වෘත්තීය සාර්ථකත්වයෙන් 80%ක්. ඒ කියන්නේ ඉතුරු 20% තමයි වැඩ කරන්නේ. එයාගේ තියෙන අපි කියන්නේ දැනුම පිළිබඳව
තියෙන කාරණාත් එක්කලා. දැනුම තියෙනවා. හැබැයි භාවිතා කිරීමේ හැකියාව කියලා කියන්නේ ඒක තියෙන මෘදු හැකියාව. එතනිනුත් බලමුකෝ. වෘත්තීය සාර්ථකත්වය ලබාගත් වෘත්තිකනේ 75ක් දෙන විශිෂ්ටත්වයේ මෘදු හැකියාව මත පදනම් වෙලා තියෙනවා. 25ක් පමණ තමයි තාක්ෂණ හැකියාවෙන් ජයගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔවුන්ට තියෙන තාක්ෂණික හැකියාවට වඩා බරපතල සාධකයක් වෙනවා මෘදු හැකියාව. ගලපාගෙන ඉදිරිපත් කරන්න පුළුවන් වීම එක්තරා විදිහක ශක්තිතාවක්. දැන් අපි මුලින්ම කිව්වා තේරුම් ගැනීම සඳහා අර්ථ සම්පාදනය කියන එකේදී අපිට ඉන්ද්‍රියන් මගින් ලබා ගන්න තොරතුරු සංවිධානයකට අර්ථ දැක්වීමට සංධානය කියන්නේ. අපි යම් දේවල් වටහා ගන්නේ කොහොමද කියන එක තමයි ඒකෙන් අර්ථ ගැන්වෙන්නේ. එතකොට සංඥානනය ටිකක් සංකීර්ණයි. මේක ඔයගොල්ලෝ කලිනුත් ඉගෙනගෙන ඇති යම් අවස්ථාවලදී මම හිතන්නේ ෆස්ට් එකේදීත් මේක පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. අපි දන්නවා සංයෝජන චක්‍රය ඇතුලේ වාහක මාධ්‍යයක් නැත්තම් යවන්නෙක් ඉන්නවා. ඒක යවනවා. යවීමේ ක්‍රමයක් තියෙනවා. වාහක මාධ්‍යයක් තියෙනවා. ඒක ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒකට ප්‍රතිචාරයක් දක්වනවා. ඒ ප්‍රතිචාරය පිළිබඳව ප්‍රතිපෝෂණය යවන්නා වෙත ලැබෙනවා. මේක තමයි සංනිවේදන චක්‍රය. මේ සංනිවේදන චක්‍රයේදී මෙන්න මේ එකක් හරි බිඳ වැටුණොත් චක්‍රය සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් අපි ගමු අපේ දේශනේ යවන්නම ආදානය. යවන ක්‍රමයක් නැත්නම් යැවීම සිදු කරනවා. වාහක මාධ්‍ය මොකද්ද මගේ? Zoom කියන මේ දුකාංගයේ ඔස්සේ ඔබට මම අන්තර්ජාලය ඔස්සේ ඔබව හමු වෙනවා. ඒතර ප්‍රතිදානය ඔබට ලැබෙන්නේ ඔබගේ දුරකථනයෙන් හරි එහෙම නැත්නම් මොකක් හරි පරිගණකකින් වෙන්න පුළුවන්. ලබන්න කියන්නේ ඔබ. ප්‍රතිචාරය. අන්න ප්‍රශ්නේ. දැන් ප්‍රතිචාරය පිළිබඳව කොටස මේ පාඩම් වලදී බිඳ වැටෙන නිසා ප්‍රතිපෝෂණය ලැබෙන්නේ නැහැ මට. සමහරට මම විහිළුවක් කරපුවම ඔබ hina වෙනවද කියලා මම දන්නේ නැහැ. එතකොට මම හිතනවා hina වෙනවා ඇති කියලා. සමහර විට මම ඊටම වැදගත් කාරණාවක් කියද්දි ඔබ සමහරට බිස්කට් එකක තේබිබි ටීවී කියන එකක් බලලා වෙන්න පුළුවන්. හැබැයි මට ප්‍රතිපෝෂණය ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ සංනිවේදන චක්‍රය Zoom ක්‍රමය ඇතුළතදී අසම්පූර්ණ වෙනවා. මේකට කරන උත්තරේ තමයි කට්ටිය මොකද්ද? වීඩියෝ ඔන් කරගෙන ඉන්න කියලා කියන්නේ. වීඩියෝ ඔන් කරගෙන ඉන්න කිව්වහම සංනිවේදන චක්‍රයේ බිඳ වැටෙනවා එක තැන. ඒ තමයි වාහක මාධ්‍ය බිඳ වැටෙනවා අපේ. සිග්නල් අඩු වෙනවා. ඒ වගේම අපිට මේ සවුන්ඩ් කැඩි කැඩි ඇහෙනවා වීඩියෝ මේ බෆරින් වෙවි පේන්න ගන්නවා වගේ දේවල් නිසා වාහක මාධ්‍ය අසම්පූර්ණ වෙනවා. ඒතර මෙතනදී ඇත්තටම නම් වෙන්න ඕනේ මේක සක්‍රිය වීම. එතකොට ප්‍රතිචාර අක්‍රිය වීම කියලා කියන්නේ ප්‍රතිපෝෂණය නොලැබීම සහ යවන්නා අධෛර්යමත් වෙන්න පටන් ගන්න නිසා. එතකොට මේක සංනිවේදන චක්‍රය පිළිබඳව ඔබ මේක මම කලිනුත් කිව්වා මේක රිවිෂන් එකකුත් යනවා පොඩියට කියලා. මේ යන රිවිෂන් එක. ඒක කමියුනිකේෂන් ස්කිල් එකක්. නැත්නම් සංනිවේදන හැකියාව වර්ධනය කරගන්න ඔබට මෙන්න මේ තිබෙන අවස්ථා තුනම භාවිතා කරන්න වෙන එකක්. වාචික සංනිවේදනය, දෙක ලිඛිත සංනිවේදනය සහ තුන ශරීර භාෂණය නැත්නම් බොඩි ලැන්ග්වේජ් කියන එකත් ඔබට පාවිච්චි කරන්න වෙනවා. හොඳ දක්ෂ සංනිවේදකයෙක් වෙන්න අවශ්‍ය නම්. ඊට පස්සේ බොඩි ලැන්ග්වේජ් එක ඇතුලේ ඔබට තිබෙනවා ආයේ පින්තූර පේන්නේ සමා වෙන්න මම මේක නැවත මේ වීඩියෝ එකත් එක්කලා බලන්න හදන්න පුළුවන්ද කියලා. පොඩ්ඩක් ඉන්න. පින්තූර වල පොඩි ගැටලුවක් මම හිතන්නේ ලින්ක්ස් මිසිං ලින්ක්ස් වගේක් මම හිතන්නේ ඒක මගේ පරිගණකයේ මාරු වීමේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න. මට විනාඩියක් දෙන්න මම නැවත ඒක PowerPoint එක අරගන්නවා.
මම හිතන්නේ රූප ටික පේනවා ඇති කියලා නැවතවතාවක් හැමෝටම. මෙතනදී ඔයගොල්ලන්ට දැන් පැහැදිලි වෙනවා ඉරියව් බොඩි ලැන්ග්වේජ් වලදී අපිට ඊටාම වැදගත්. ඔබ හිටගෙන ඉන්න විදිය, ඔබ ඉඳගෙන ඉන්න විදිය, ඒ වගේම මේ පේන ඉරියව් ටිකක් බාණ්ඩ පහලට නැමුණු ඉරියව්ව, ඕනකට වඩා නිර්භීත ඉහළට හැරුණු ඉරියව්ව සහ සාමාන්‍ය නිවැරදි ඉරියව්ව. මේ තියෙන ඔබ ඉඳගත්තාම ඔබ ඉන්න පිළිවෙලව නේද? පහළට නැමුණු ඉහළට හැරුණු සහ ඍජු සාමාන්‍ය ඉරියව්ව. ඒ වගේම බාහිර දක්ෂ කරපයින්න නම් දන්නවා ඒගොල්ලන්ගේ හෑන්ඩ් සයින්ස් නැත්නම් අත් වලින් ඕන් කරන යම් බොඩි ලැන්ග්වේජස් තියෙනවා. මේ සංඥා ඔබ දන්නවා සමහර විට. නිහඬවන්න විරාමයක් අපිට අවශ්‍යයි. නියමයි සාමාන්‍ය භාෂාවෙන් නම් ඉලකිරි. තවත් ක්‍රමයකට නම් පට්ටනේ. මේක ඔබ දන්නවා ඇති call me නැත්නම් keep in touch කියන සයින් එක. මේවා නම් ඉතාම හොඳට දන්නවා ඇති කියලා මම හිතනවා. මේ TikTok සයින්ස් නැත්නම් TikTok භාවිතා කරන අය බලලා තියෙන අය දන්නවා මේ ඒකේ තියෙන moods වලට අදාළව තියෙන සංඥාවල් ටික. සහ මේ ඇක්ටිවිටි එක අපි මිස් කරන්න ඕනේ, ඒක කරන්න බෑ මේ වෙලාවේ. මෙන්න මේ ටික. හොඳ සංනිවේදකයෙක් වුණාම, විශේෂයෙන් ප්‍රසන්ටර් කෙනෙක් වුණාම ඔබට ඉදිරිපත් කරන්න බෑ ඔබේ කෝපය. ඒ වගේම ඔබ ඊටාම ආදරය දක්වන අවස්ථාවල් තියෙන්න පුළුවන්. ඒවා පෙන්වන්න අමාරුයි. ඒක බොහොම උපේක්ෂා සහගතවයි ඉදිරිපත් කරන්න ඕනේ. කැළඹීම මේක තමයි විශේෂයෙන්ම නොපෙන්වා සිටිය යුතු එක. ඔබට කැළඹීම ඇති වෙන්න පුළුවන් ඉදිරිපත් කිරීමට ගියාම. නමුත් මේක නොපෙන්වා ඉන්න උත්සාහ කරන්න ඕනේ. බිය පෙන්වන්න බෑ. හැඟීම් ප්‍රකාශන මේ වගේ හැඟීම් ප්‍රකාශන වැඩි පෙන්වන්න යන්න එපා. හේතුව තමයි ඔබ පිළිබඳ තියෙන විශ්වාසය අහිමි වෙනවා. ඔබ ඉදිරියේ ඉන්න අයට. ආතතිය සාමයත් පෙන්වන්න පුළුවන්. නමුත් මේ තරම් ලොකුවට බරපතල විදිහට සාමය පෙන්වන්න යන්න එපා. ඒක ඕවර් ඇක්ට් එකක් වලට පත් වෙනවා. මෙන්න මේ සයින් එක කවුරු හරි කෙනෙක්ට කියන්න පුළුවන්. මේකේ තේරුම මෙන්න මේකට තේරුමක් කියන්න බෑ. නිර්මාණශීලී අදහසක් වලට කමක් නැහැ. මෙන්න මේ සයින් එකට. නැද්ද කිසිම අදහසක් මතුවෙන්නේ මේ වෙලාවේ? නැබුදේ? හෙලෝ? black and white black and white එකක් ගන්න පුළුවන්. කැමතිත් නෑ අකමැතිත් නෑ වගේ එකක්. ඔව් ඒකත් හරි. දෙකටම මැද. සමහරට මෙහෙමත් වෙන්න පුළුවන් නේද? හොඳට හොඳයි නරකට නරකයි වෙන්නත් පුළුවන් නේද? හරි හෝ වැරදි වෙන්නත් පුළුවන්. ඔව්. good or bad වෙන්නත් පුළුවන්. නේ? සමබර තීරණයක් වගේ අදහසක් එන්නේ. ඔව්. ඒ කියන්නේ හරි දෙයට හරි කියනවා, වැරදි දෙයට වැරදි කියනවා වගේ එකක් වෙන්නත් පුළුවන්. හරි. ඒතර විවිධ සංඥා එන්න පුළුවන්. එහෙම වුණාම ඒ සංඥාව නිවැරදි එකක් බවට පත් වෙන්නේ නැහැ. හේතුව තමයි සංඥාවකට තියෙන්න ඕනේ අපි කියනවා අයිකන් කියලා අපි කියන්නේ. අයිකන් එකක් කියලා කියන්නේ ඒ සංඥාව ඒ රූපේ විසින් නිකුත් කරන සංඥාව ඊටාම පැහැදිලිව සරලව උන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් එක සංඥාවක් බවට පත් වෙන්න ඕනේ කියන්නේ. උදාහරණයකට අපි මේ සංඥාව විතරක් මේ අතේ ඉහළට ඇඟිල්ල ඔසවගෙන ඉන්න එක විතරක් ගත්තොත් අපිට ඒක නිවැරදිව අපි දන්නවා. මේක විතරක් ගත්තොත් අපි නිවැරදිව දන්නවා. සංඥා කීපක මිශ්‍රණය ඇතුලේ අපිට ඒක කියව ගන්න පොඩි අමාරුවක් වෙන්න පුළුවන්. මම දන්නවා ඒගොල්ලෝ ටෙක්ස්ට් මැසේජස් යනකොට අපි යවනවා සමහර වෙලාවට බෝම්බයක්, පීයක්, කඩුවක්, කිනිසක්, කේක් ගෙඩියක් වගේ දේවල් යවුවම අපි ඒක කියවන රූප වශයෙන්. අපිට උපන් දිනේට කේක් නොදී තනිවෙන් කාපු උඹට බෝම්බ ගසන වගේ අර්ථයක් තමයි ඔය කියන්නේ. ඒතර අපි සංඥා කියවනවා හැම එකටක දාලා. ඒ නිසා ඒක ගැටලුවක් නෑ. නමුත් අපි ඉදිරිපත් කරනකොට ප්‍රසන්ටර් කෙනෙක් විදිහට මෙහෙම මිනිස්සුන්ව අවුල් සහගත වෙන ආකාරයේ සංඥා අපි ඉදිරිපත් කරන්නේ
නෑ. සන්තෝෂේ නේද? නිර්භීතකම. හැබැයි මේක නිර්භීතකම කිව්වට පොඩි අපි කියනවා මේකට අපි කියන්නේ ඒකට ඊටාම විශ්වසනීයව ඉදිරිපත් වීම කියලා. මෙන්න මේ වගේ මූඩ් එකක් එක්කලා ඔබට ප්‍රසන්ටේෂන් එකයි ඇතුලේ ඉන්න පුළුවන් නම් අපි හිතන්නේ ඒක තමයි වඩා සාර්ථක සංනිවේදකයෙක්ගේ ලක්ෂණයක් කියලා හිතන්නේ. ඊළඟ එක දෘෂ්ටිය සම්බන්ධතාව පවත්වා ගැනීම කියලා කියන එක නැත්නම් අපි කියනවා මේකට අයි කන්ටැක්ට් එක තියාගන්න එක ගැන. අපිට මේකෙන් පුළුවන් වෙනවා අසන්නගේ අවධානය දිනා ගන්න, හැඟීම් වටහා ගන්න, සංනිවේදනයේ ස්වරූපය වෙනස් කළ යුතු අවස්ථා හඳුනා ගන්න. දැන් ඔන්න මට වෙලා තියෙන වැඩේ හිතන්නකෝ බලන්න. මට අයි කන්ටැක්ට්ස් නැහැ. එතකොට මම දන්නේ නැහැ ඔබේ අවධානය කොහෙද තියෙන්නේ කියලා. මම දන්නේ නැහැ ඔබේ හැඟීම් මොනවද කියලා. මම දන්නේ නැහැ ඔබගේ හැඟීමට අනුව ස්වරූප වෙනස් කරන්න ඕනද නැද්ද කියලා. පන්ති කාමරයේදී නම් මම ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි අයි කන්ටැක්ට් එක තියාගන්නවා වගේම ඔබගේ බොඩි ලැන්ග්වේජ් පරීක්ෂා කරන එක. එක විදිහකදී ළමෙක් එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට මාරු වෙනවා නිතරම ඒක තේරුම තමයි ඔහුට හෝ ඇයට පුටුවේ තවදුරටත් ඉන්න අමාරු තත්ත්වයක් තියෙනවා. සමහරට කෙනෙක් නිින්ද යනවා නම් කෙනෙකුට ඈනුමක් යනවා නම් මගේ දේශනේ බෝරින් වෙලා තියෙන නැත්නම් මේක තවදුරටත් අහන් ඉන්න බෑ කියන එක අපි තේරුම් ගන්නවා. ඒතර මේ ෆිසිකලි නැත්නම් භෞතිකව පන්ති කාමරයක ගෙන්වීමත් මේ රේඩියෝ ක්‍රමයට ගෙන්වීමත් කියන දෙකේදී දෘෂ්ටිය සම්බන්ධතාව අහිමිව කියලා කියන්නේ උගන්වන කෙනා ඊටාම අපහසුතාවයකට පත් වෙන අවස්ථාවක් වෙනවා. ඒ නිසා අයි කන්ටැක්ට් එක ඊටා වැදගත් හොඳ ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරන්න. එතකොට eye to eye නැත්නම් ඇහැට හැමුණ ගහනකොට මේකත් ඇක්ටිවිටි එකක් අපි පන්ති කාමරේ කරන අපි බලනවා ඔබ බලන් ඉන්නේ කොහොමද සාමාන්‍යයෙන් ඔබට මතක් කරගන්න පුළුවන් ඔබ යම්කිසි කතාවක් පවත්වනකොට යම්කිසි ආකාරයකට ඉදිරිපත් කිරීමක් කරනකොට ඔබගේ ඇස් කොහෙද තියෙන්නේ කියලා. මම අපේ පන්ති කාමරවල ළමයි ඉදිරිපත් කරලා දැකලා තියෙනවා සමහරව දෙවියන්ගෙන් උදව් ගන්නවා. ඒ කියන්නේ ඇස් තියෙන සිවිලි හැම වෙලේම උඩ තමයි තියෙන්නේ. සමහර ළමයින්ගේ ඇස් තියෙන්නේ පොළවේ. මිහි කතකින් උදව් අරගන්නවා. එයාලා පොළවේ දිහා බලන් තමයි කතා කරන්නේ. සමහරු නිතරම අවට බලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ගස්කල් වලින් උදව් ගන්නවා. ඒතර අපි කියනවා නමුත් ඍජුව තව කෙනෙක්ගේ ඇහැක් දිහා බලලා තව කෙනෙක් දිහා බලලා කතා කරනවා කියන්නේ කොන්ෆිඩන්ස් කියලා අපි කියන්නේ. ඔහු ඇය ඊටාම විශ්වසනීයයි Taman කතා කරන දේ සම්බන්ධයෙන්. ඒ හින්දා. ඒතර අවිශ්වාසයක් තියෙන කෙනෙක් අපිට හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඔබව අයි කන්ටැක්ට් කරලා කතා බහ කරන්නේ නැහැ. ඒ වගේම තමයි තව වැදගත් දෙයක් තියෙනවා. කෙනෙක් බොරුවක් කියනකොට කෙලින් ඔබ දිහා බලනවා. ඔබ හිතන් ඉන්නේ බොරු කෙනා අහක බලනවා කියලා නේද? නෑ. බොරු කියන කෙනා කෙලින්ම ඔබේ ඇස් දිහා බලනවා බොරුව කියනකොට. හේතුව තමයි ඔහු චෙක් කරනවා ඔහුව ඇයව ඔබට අහු වුණාද කියලා දැනගන්න. ඒ කියන්නේ මම දැන් ඔබට බොරුවක් කියනකොට මම ඔබගේ ඇස් දිහා කෙලින් බලනවා ඔබට මාව මං කියන බොරුව අහු වුණාද කියලා බලන්න. මේ බොඩි ලැන්ග්වේජ් වලින් තියෙන එක ටෙස්ට් එකක්. ඒතර කෙනෙක් බොරුවක් කියනවා නම් හොඳට බලා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි එයා එකපාරටම ඔබ දිහා කෙලින් බලන් කතා කරන්න ගන්නවා ඇස් වලින් විතරක්. මූණෙන් නෙවෙයි. එතකොට මෙන්න මේ වගේ හරි. එතකොට මේ වික පුතෙක් කියනවා මම ඈත දුර බලන් කතා කරන්නේ. එතකොට මට කිසිම දෙයක් පේන්නේ නැහැ. කතාව මම ගැනම 100%ක් කතාව මම ගැනම 100%ක් විශ්වාසයෙන් කතා කරන්න පුළුවන්. හරි. පුතේ එතන තියෙන ප්‍රශ්නේ තමයි ඔබට ඔබ ගැන විශ්වාසය ඇති කරගන්න ඔබ භාවිතා කරන ක්‍රමය ඔබ ඉදිරියේ ඉන්න අයට ඔබ ගැන අවිශ්වාසයක් ඇති කරනවා. ඒ කියන්නේ ඔබ මෙහෙම හිතන්නකෝ ඔබ කොහොනම් කොහේ හරි තැනකට ගිහිල්ලා යාළුවෙක් මුණ ගැහිච්ච වෙලාවක ඔබ යාළුවගේ දිහා බලන්න තෝ අහක බලන් කතා කරන්නේ. ඒතර යාළුවා එක්වර අහක කියන්න පුළුවන් මෙහි බලනවා. මේ පැත්ත බලන්න. මගේ දිහා බලන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. හේතුව තමයි ඔබට ඔබ කොන්ෆිඩන්ස් නැට. ඔබගේ ඉදිරිපත් කිරීම බලන් ඉන්නට ඔබ කොන්ෆිඩන්ස් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අයි කන්ටැක්ට් එක තියාගන්න කියලා. සහ ඔබ ඈත බලන් කතා කරනවා කියන තේරුම තමයි ඔබට තියෙනවා සබකෝලය කියන එකේ මූලික අවස්ථාවක්. ඒක ලෙඩක් නෙවෙයි. ඒක හැමෝටම තියෙන එකක්. එතකොට සබකෝලය ඉවත් කරගන්න පුළුවන් ක්‍රමය තමයි ප්‍රැක්ටිස් කරන එක ගෲප් නැත්නම් කණ්ඩායම සහ ඉදිරිපත් කිරීම කරන එක සම්බන්ධයෙන්. එතකොට මේකෙදී මම ඔයාලට අවස්ථාවක් අපි හදාගමු ඉදිරියේදී මේ ප්‍රසන්ටේෂන් එකක් අපිට පොඩි එකක් ඔන්ලයින් කරන්න මේ විනාඩි 2-3ක් විතර
අපි ඉන්න තැන්වල ඉඳගෙන ඒක අපි පස්සේ කතා කරමු. කොහොම වුණත් මේ අයි කන්ටැක්ට් එක තියාගන්න එක ඉතාම වැදගත්. දුරකථනයෙන් ඔබ කෙනෙක්ට යමක් කතා කළත් දුරකථනයේ කැමරාව දෙස බලා කතා කිරීම සහ දුරකථනයේ තිරය දෙස බලා කතා කිරීම දෙක වෙනම අඳුරන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක් තිරය දිහා බලන් කතා කරද්දී අපිට පේන්නේ අපේ බඩ හරි පපුව හරි දිහා කතා බලන් කතා කරනවා වගේ තමයි පේන්නේ මේ පැත්තෙන් බලනකොට. හැබැයි කැමරාව දිහා දුරකථනයේ කැමරාව දිහා බලලා කතා කරොත් බලන්නට පේනවා නිවැරදිව ඔහු දිහා බලන් කතා කරනවා කියලා. ඒ නිසා මතක තියාගන්න අයි කන්ටැක්ට් කියන එක සාමාන්‍ය ජීවිතේ විතරක් නෙමෙයි දුරකථන සංවාදවලදී ඒ විදිහටම පාවිච්චි වෙනවා. මොකද හේතුව අපේ ඇස් වලට පුළුවන් ෆීලිංග්ස් නැත්තම් අපේ හැඟීම් විධාරණය කරන්න. ඒ නිසා තමයි අපි ඇස් කියන එක ඊටාම බරපතල කාරණයක් විදිහට ප්‍රසන්ටේෂන්ස් වලදී හදාරන්නේ. මේ තියෙන හොඳ ප්‍රසන්ටර් කෙනෙක්ගේ ළඟ තියෙන දේවල් ටිකක් මේක රිවිෂන් ඒ කොටසක් එකක් තමයි trimmed haircut අපි කියන හොඳට කොණ්ඩේ කපලා හරි පිළිවෙලට පීරලා ඉන්න ඕනේ. clean shave එක්කෝ රැවුලක් වගේ ඉන්නොත් හොඳට ඒක පීරලා ඉන්න ඕනේ. warm smile හොඳ උණුසුම් හිනාවක් තියෙන්න ඕනේ. feel of confidence එහෙම නැත්නම් එයාට තියෙන්න ඕනේ හොඳ හැඟීමක් තමන් ඊටම විශ්වාසනීයව මේක ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. formal dress එකක් ඊටම හොඳ මට්ටමේ ඇඳුමක් මේ ගණන් ඇඳුමක් නෙමෙයි හොඳ පිළිවෙල ඇඳුමක්. firm handshake ඒ වගේම අතට අත දෙනවා නම් කෙනෙක්ට ඊටම හොඳ ඍජු ස්ථාවර අතට අත දීමක් තියෙනවා. ඒ වගේම correct body postures අපි කියවේ හොඳ නිවැරදි ශරීර ඉරියව් පවත්වාගෙන යන්න ඕනේ. ඒතර එහෙම පවත්වාගෙන යන එහෙම කෙනෙක් තමයි අපි good presenter නැත්නම් හොඳ ඉදිරිපත් කරන්නෙක් විදිහට හඳුනගන්නේ. දැන් කොහොමද මෘදු හැකියාව වර්ධනය කරගන්නේ? අපි අද කතා කරපුවා. එකක් තමයි ඉගෙන ගන්න පුළුවන්, දෙක පුහුණු වෙන්න පුළුවන්. මෘදු හැකියාව කියන එක ඉගෙන ගන්නත් පුළුවන්, පුහුණු වෙන්නත් පුළුවන්. හැබැයි වඩා සාර්ථකයි මේ මෘදු හැකියාව ඔබ තුලින්ම හටගෙන මතුවී ඒක එළියට එනවනම්. මෙන්න බලන්න ලර්නින් පිරමීඩ් එක. මේ ලර්නින් පිරමීඩ් එක ඔයගලන්ට පේනවා. මේක ඉගෙනුම් පිරමීඩ කියලා අපි නම් කරන්නේ. ඉගෙනුම් පිරමීඩේ උඩම තියෙන්නේ ලෙක්චර්ස්. බලන්න ඇවරේජ් රිටෙන්ෂන් රේට් එක නැත්නම් ඔබට ග්‍රහණය කිරීමේ හැකියාව 5%යි. රීඩින් වලින් කියවීමෙන් ඔබට 10%ක් ගන්න පුළුවන්. ඔඩියෝ විෂුවල් වලින් 20%ක් ගන්න පුළුවන්. ඩෙමොන්ස්ට්‍රේෂන් වලින් ඔයාලට 30%ක් අරගන්න පුළුවන්. එතකොට ඩිස්කෂන් වලින් ඔයාලට 50%ක් ගන්න පුළුවන්. ප්‍රැක්ටිස් බයි ඩුයින් වලින් 75%ක්. ටීච් අදර්ස් ඉමීඩියට් යූස් නැත්නම් ඒ මොහොතේ භාවිතයෙන් 90%ක්. ඒ කියන්නේ ඔබ යම් පාඩමක් ඉගෙන ගන්නවා නම් ඔබට පේනවා ට්‍රැඩිෂනල් පැසිව් සිස්ටම් එක සහ ඇක්ටිව් සිස්ටම් එක මේක දෙකට බෙදලා තියෙනවා. එකක් තමයි පැසිව් සිස්ටම් එකේ තියෙන ඩෙමොන්ස්ට්‍රේෂන්, ඔඩියෝ විෂුවල්, රීඩින් ඇන්ඩ් ලෙක්චර්ස් කියන ටික. ඔබට ඒක බැලුවම පේනවා වඩාත්ම සාර්ථක ක්‍රමය වෙන්නේ ඩෙමොන්ස්ට්‍රේෂන් වලින් ඉගෙන ගන්න එක. ඒකෙන් ඒක තමයි 100ක් ඉගෙන ගත්තොත් 30ක් ඔබට මතක හිටිනවා. හැබැයි ලෙක්චර්ස් වලින් ගියාම ඔබට අඩුවෙන් තමයි මතක හිටින්නේ කියලා මේකේ ලර්නින් පිරමීඩ් එකේ කියන්නේ. ඇක්ටිව් කොටසදී බලන්න 50%ට වැඩි ඔක්කොම මොනවද තියෙන්නේ? ඩිස්කෂන් ගෲප්, ප්‍රැක්ටිස් බයි ඩුයින් නැත්නම් කරලා බලන එක, ටීච් අදර්ස් නැත්නම් තව කෙනෙක්ට මම දන්න එක කියලා දෙන එක. ඉමීඩියට් යූස් කියලා කියන්නේ ඒ මොහොතේම භාවිතා කොට බලන එක. ඒතර මම දන්නවා දැන් ඔයගොල්ලන්ගේ බැච් එකේ සමහර දරුවෝ ටීච් අදර්ස් අනිත් අයට උගන්වනවා. මම දැක්කා channel දෙකක් විතර තීර රචනය ගැන ඊට පස්සේ සංගීතය සම්බන්ධයෙන් එහෙමම තමන් ඉගෙන ගන්න දේවල් නැවත වතාවක් ඒගොල්ලෝ එයාලගේ දැනුමින් සකස් කරලා පැරාෆ්‍රේස් විදිහට එයාලා ඒක ඉදිරිපත් කරනවා. හොඳ ක්‍රමයක්. අනිත් අයට උගන්වන එක එයාට 90%ක් මතක ඉන්න සම්භාවිතාවයක් තියෙන නිසා. ඒතර ප්‍රැක්ටිස් බයි ඩුයින් කියලා කියන්නේ නැටුම් වගේ දේවල් ඉතින් කරලාම තමයි අපි බලන්න ඕනේ. පර්ෆෝමන්ස්, කැමරා, ලයිටින් හැමදේම කරලා බලන්න. එහෙම නැතුව මතක හිටින්නවත් ඒක අපිට ඇඟට ජීර්ණය වෙන්නවත් නෑ. ඒ නිසා හොඳ සංනිවේදකයෙක් වෙනකොට ඔබ මතක තියාගන්න එහෙමනම් හොඳ සංනිවේදනයක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ප්‍රැක්ටිස් බයි ඩුයින් නැත්නම් ටීචින් වලින් ගන්න පුළුවන් කියන එක. අපි දැන් මේ කරමින් ඉන්න ටික තියෙන්නේ මෙන්න මෙතනින් උඩ. ඒ කියන්නේ ඔඩියෝ විෂුවල්, රීඩින් උත් මෙතන නැහැ, ලෙක්චර්ස්. ඒතර මෙතන උපරිම ගන්න පුළුවන් මගේ මේ දේශින් වලට 120ක ප්‍රමාණයක් විතරයි පාඩමේ. 5%ක් විතර ගන්න පුළුවන් 25ක් අපි හිතමු. ඒකට දෙකම එකතු වුණු රීඩින් සිදු වෙන්නේ නැති නිසා මේක ඇතුලේ. එතකොට මෙන්න මේ ප්‍රමාණ දෙක පමණයි ඔබ 125ක ප්‍රමාණය තමයි උපරිමයක් වශයෙන් ආවරණය කරගන්නේ මේ පිරමීඩ් එකට අනුව.
ඉතින් එතකොට ඔයාලට තේරෙනවා ඇති ඔන්ලයින් ක්‍රමයේ තියෙන අසාර්ථක ක්‍රම. ඒ වගේම මේකත් කියවලා බලන්නකෝ. ලෙක්චර් හිතන් ඉන්නේ අපි කැම්පස් එන්න කලින් උපාධි 3ක් 4ක් ගහලා ඇද්ද කියලා. දවසට පැය 50ක් විතර තියෙනවා කියලා. අපිට තියෙන ලෙක්චර්ගේ වැඩ විතරයි කියලා. අනිත් හැම තියෙන හැමතෙම කියවලා ඇද්ද කියලා. හොර කියන හැම මොකලම අපිට තේරෙනවා ඇති. හරි. හොඳයි. දැන් මේ තමයි 125ට පස්සේ එන ෆීඩ්බැක් එක සමහර වෙලාවට. හොඳයි. හරි. හැබැයි මතක තියාගන්න මෙන්න මේක අවසාන වශයෙන් ඒ තමයි අද ඔබ මෙහෙම ඉන්න පුළුවන්. හැබැයි ඔබ හොඳ කුසලතා සහිත කෙනෙක් බවට පත් වුණාට පස්සේ ඔබගේ තත්වය මෙන්න මේකයි. ඒ නිසා ඔන්ලයින් උනත් කමක් නැහැ. Don't lose your hope. You never know what tomorrow will bring. ඒක අපි දන්නේ නැහැ හෙට මොනවා වෙයිද කියලා. හෙට තව නැවක් ගිනි ගන්නත් පුළුවන්. නේද? හෙට තව කවුරු හරි අත්තරංගුට කරන්නත් පුළුවන්. හෙට සමහරට කොවිඩ් ඉවර වෙන්නත් පුළුවන්. මේ අපි දන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු තියාගෙන ඉමු. හැමදාම දලබෙක් වගේ ඉන්න වෙන එකක් නෑ. ඉතින් උත්සාහ කරමු අපි සමනලෙක් වෙන්න පුළුවන් කොයි වෙලාවක හරි. හැබැයි අර හොඳ ලස්සන තටු තියෙන සමනලෙක් ඈ. හරි එහෙනම් බොහොම ස්තුතියි. අද දවසේ ඔයාලට දැන් ප්‍රශ්න සහ මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔබගේ වෙලාව. කාටවත් ගැටලු තියෙනවද? හැමෝම පාඩමේ ඉන්නවද දන්නේ නැහැ. හරි. ඔන්න මම අර කියපු ප්‍රතිචාර සහ ප්‍රතිපෝෂණ ලැබීමේ ප්‍රශ්නේ මේ මම කතා කරන්නේ. හොඳයි. එහෙනම් අපි ගැටලු මොන හරි තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න. නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ කිසිවක් නැතිව ගයිද? හරි. අපි මෙහෙම කරමු. ඔයගොල්ලන්ගේ රියැක්ෂන්ස් බටන් තියෙනවා. හරි ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. සංජානනය කියන්නේ ඒකට නිවැරදි සංනිවේදනයද කියන එක නෑ. මෙහෙමයි. perception නැත්තම් සංජානනය කියලා කියන්නේ නිවැරදි සංනිවේදනය සඳහා භාවිතා වන කරුණ. ඒ කියන්නේ එක නිවැරදි සංනිවේදනයක් වෙන්න නම් සංනිවේදකයා වන ඔබ දැනගෙන ඉන්න ඕනේ. නිවැරදිව වටහාගෙන ඉන්න ඕනේ. මොකක්ද මම කියන්න යන්නේ කියලා. මම මොනවද කියන්න යන්නේ කියලා. ඒකට අවශ්‍ය කරන සියලු තොරතුරු අනවශ්‍යව අයින් කරන්න තමන් දැනගෙන ඉන්න. සංජානනය කියලා කියන්නේ මම තේරුම් ගන්න ඉන්නවා මම කියන්නේ මොකක්ද කියන එක. දෙවෙනි එක තමයි ඔබ කියන දේ ඊටාම හොඳින් සංජානනය වෙන්න ඕනේ අර ඒක අහන කෙනාට. ඒතර ඔහුට ඊටා හොඳින් වැටහෙන්න ඕනේ ඔබ කිව්ව දේ ඒ විදිහට. එතකොට සංනිවේදනය සම්පූර්ණ වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ ඔබ කිව්ව දේ ඔබට පැහැදිලිත් නැතුව ඔබ කතා කරලා කියලා තියෙනවා. අහපු කෙනා ඒක වැරදිව තේරුම් අරගෙන තියෙනවා. එතකොට සංනිවේදනයේ වුණාට සංනිවේදනයේ වෙලා තියෙන නිවැරදි තොරතුරු නෙමෙයි. එහෙමනම් සංනිවේදකයාගේ සංජානන ප්‍රශ්නිකුත් සංනිවේදනයේ ලද කෙනාගේ සංජානන ප්‍රශ්නිකුත් කියන දෙකම තිබුණොත් මේ සංනිවේදන කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. අපි කියනවා ඒක විදිහකට මේ අර කපුටු 7 දෙනෙක් කමෙන්ට් එක ගියාගෙන කතාවක් අහගෙන කපුටු පිහාටුවක් එහෙම වැටලා තිබිලා. ඒ කියන්නේ සංනිවේදනයේදී සිදුවන බරපතල වැරද්ද තමයි යම් තැනකදී සංනිවේදන ක්‍රියාදාමයේදී කෙනෙක් ඒක වරදවා වටහා ගත්තොත් ඔහු ඇය විසින් අනිත් අයට ඉදිරිපත් කරන තොරතුරු සම්පූර්ණයෙන්ම වෙන එකක් බවට පත් වෙනවා. ඔකට එක්සර්සයිස් වගේකුත් ඔයාලට තියෙනවා YouTube වල බලන්න පුළුවන්. මම එකක් දාන්න. ෆිසිකල් එක්සර්සයිස් වගේක් තියෙනවා ඔබට කරන්න. ඒ කියන්නේ ඒක සිදුවෙන ආකාරය ඔබට බලන්න පුළුවන්. ඒතර සංජානනය කියන්නේ එක්තරා විදිහකට නිවැරදිව දත්ත සංවිධානය කරගෙන නිවැරදිව තෝරාගෙන ඒ දත්ත ටික ඊටාම හොඳම ක්‍රමයට ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම ක්‍රමයට අනිකා වෙත සංනිවේදනය කරන්න කලින් තමන් වටහා ගන්න එක සංජානනයක කොටසක්. දෙක තමයි සංනිවේදනය කරාට පස්සේ ඒක නිවැරදිව නිවැරදි තොරතුරු සහිතව අදාළ කෙනාට
තේරුම් ගන්න පුළුවන් වෙන එක සහ තේරුම් ගැනීම. ඒතර එහෙනම් කියන්නත් තේරුම් ගන්නත් කියන දෙකටම හොඳ සංවේදන ක්‍රමයක් අවශ්‍යයි. ඒ අන්තර්මාධ්‍ය විදිහට, වාහකය විදිහට. හරි. මම හිතන්නේ පිළිතුර ප්‍රමාණවත් ඇති කියලා. ඔව් දෙක. ඔව් ගායත්‍රි ප්‍රශ්නයක් තියෙනවද? හරි. ඕකේ. මේකට සංජානනය සම්බන්ධව ඕනනම් මම තව ඩොකියුමන්ට් එකක් ඔයාලට එකතු කරන්න හදනවා. ඒකත් ඔයාලට බලන්න සහ මේ ප්‍රශ්නෙත් මම විසඳලා දෙන්නම් අර ඔයාලා කියපු ගැටලුව. දැන් මේ සති කීපය තුළ අපි දිගටම මේ පාඩම් ටික කරගෙන යනවා. ඒ නිසා පුළුවන් තරමට සහභාගී වෙන්න බලන්න හැමදෙනාම. ඒ වගේම සමීක්ෂණය සඳහා දත්ත සැපයීම ගැන ගොඩක් ස්තුතියි අර ෆැකල්ටි විසින් කරපු එකට. මේ සබ්ජෙක්ට් එකේ එක්සෑම් එකක් තියෙනවද? ඔව් මේකෙන් එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් එක සම්බන්ධයෙන් අපි දැනුවත් කරන්නම් කොහොමද කරන්න කියලා. මොකද මේකේ කන්ටිනියස් ඇසෙස්මන්ට් වගේක් නැත්නම් අඛණ්ඩ ගේමක් තියෙනවා මේක කරන්න. ඊට අමතරව තියෙන එක්සෑම් එක අපිට තාම ටිකක් කරන්න අමාරුයි. ඒ කියන්නේ අර ඔයාලගේ ස්වයං අධ්‍යයන එකක් තියෙනවනේ. ස්වයං අධ්‍යයනය සඳහා අපි සූදානම් නැති නිසා තාම මොකද අපි එකට ගයිඩ්ලා පත් කරාට ඔයගොල්ලන්ට සමහර කියන්නේ ඒක හරියට ඒ පරිශන කරගෙන යන්න අවශ්‍ය වටපිටාව හැදුන්නේ නැති නිසා අපි ඒක වෙනම ඩිස්කෂන් එකක් විතර ගමු. කියන්නේ වෙනම එකතු වෙලා ආයි කතා කරමු කොහොමද ස්වයං අධ්‍යයනයට අදාළ එක අවසන් කරගන්න කියන එක. ඒක පසුර තියෙද්දි අඛණ්ඩ ගේම කරනවා. මේකට රිටන් එක්සෑම්ස් නැහැ. මේකට ලිඛිත පරීක්ෂණ එකක්වත් මේ විෂයේ නැහැ. ප්‍රස්තුතිකරණ ශිල්ප ක්‍රමයකින් නැහැ. හොඳයි. එම්නම් වෙනත් ගැටලු තිබුණොත් හරිය මතු කරන්න. මේ ඔයගොල්ලන්ට එහෙනම් මෙහෙටත් වහිනවා ටිකක්. දැන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැම දිනකටම ප්‍රවේශමෙන් ඉන්න හැමෝම ඔයාලට පුළුවන් ෆීඩ්බැක්ස් වලින් දෙන්න බෑ හේතුව ඔයාලට පුළුවන් ෆීඩ්බැක් එකක් දෙන්න මට අද පාඩම සම්බන්ධයෙන් රියැක්ෂන් වලින් දෙන්න අමාරුයි. මොකද රියැක්ෂන්ස් ඔක්කොම තියෙන්නේ හොඳ ඒවා විතරයි. නේද? නරක රියැක්ෂන් නරක ඒවා දෙන්න බෑ නේද? නෑ තේින්නේ. හරි. එහෙනම් ජය වේවා හැම දිනකටම සුබ දවසක්. අපි අදට නවතිමු. Okay, thank you, sir. Welcome. ජය වේවා. Thank you, sir. Thank you. Welcome. Okay. End of the session අපි ඉවර කරමු.